ඉස්සලාම ඊටාම සුන්දර දවසක ඊටාම සුන්දර රාත්‍රියක අපි පටන් ගන්න යන්නේ ඊටාම සුන්දර පාඩමක්. ඒ තමයි අන්තර්ජාතික වෙළඳාම හා මූල්‍ය. තමයි ඊයේ වැස්ස නිසා මම හිතුවා අදත් ක්ලාස් එක කරන්න බැරි වෙයි වහී කියලා. නමුත් වැස්සේ නෑ. ඒ නිසා අපි ලස්සනට ක්ලාස් එක අද ඊටාම සුබ මොහොතින් ආශිර්වාදාත්මකව පන්තිය පටන් ගන්න පුළුවන්. ඇයි මම කියන්නේ අන්තර්ජාතික වෙළඳාම මෙච්චර වැදගත් කියලා? අංක 1 ඔයගොල්ලන්ට 13 වසරේ හම්බ වෙන පාඩම් වලින් ටිකක් සංකීර්ණ පාඩමක් තමයි අන්තර්ජාතික වෙළඳාම. අංක 2 ලංකාවේ ගොඩක් පන්තිවල හොරටම කරන පාඩමක් තමයි අන්තර්ජාතික වෙළඳාම. අංක 3 මේ පාඩම ගොඩ දාගත්තොත් අනිවාර්යයෙන්ම ලේසියෙන් මේක ගන්න පුළුවන් පාඩමක් තමයි අන්තර්ජාතික වෙළඳාම. පළවෙනියට උත්තර බලමු. ඇයි ලංකාවේ ගොඩක් සෙල්ල මේක කරන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ළමයි අන්තිම කාලේ මේ පාඩම අහුවෙන්නේ. දැන් ඔබ හිතන ඔබ තාම යන පන්තියක ජාතික ගිණුම් සාරවාර්ථිකය නම් යන්නේ මුදල් හා බැංකු කරලා රාජ්‍ය ආර්ථිකය කරලා විභාගෙට මාසයක් තියදී අන්තර්ජාතික වෙළඳාමට එනවා. ඒතර මේකේ සිලබස් එකේ ලොකුම පාඩම. මේකත් එක්ක හැප්පෙන්න බෑ දැන්. ඒ නිසා මේක උඩින් කරලා දානවා. කවදාකවත් ගොඩක් වෙලාවට ලංකාවේ ළමයි සෙකන්ඩ් පේපර් එකට අන්තර්ජාතික වෙළඳාම තෝරන්නෙත් නෑ. ෆස්ට් පේපර් එක කරන්න ගියාම අන්තර්ජාතික වෙළඳාමට හරියට උත්තර ගහන්නත් බෑ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා අන්තර්ජාතික වෙළඳාම කියන අමාරු පාඩමක්. අපි ඒක කරන්නේ නැහැ කියලා. නමුත් ඔබට ඊටාම පැහැදිලිව අපි අන්තර්ජාතික වෙළඳාම ඊටාම සූක්ෂමව සාකච්ඡා කරන්න යන්නේ. තමයි පාඩමට ප්‍රවේශයක් මේ විදිහට ගත්තොත් මේ පාඩම කොච්චර සුන්දරද කියනනම් කෙනෙක් මගෙන් අහුවොත් මම උගන්වන්න ආසම පාඩම මොකක්ද කියලා ඒ අන්තර්ජාතික වෙළඳාම. මේ පාඩම ඇතුලේ අපි කතා කරන්නේ ළමයි අන්තර්ජාතික වෙළඳාම හා මූල්‍ය. ඔබට එතනම තේරෙනවා මේක කොටස් දෙකක්. ඒ තමයි අංක 1 අන්තර්ජාතික වෙළඳාම. අංක 2 අන්තර්ජාතික මූල්‍ය. දැන් ඔබ අහනවා මේ ඇතුළේ මොනවද තියෙන්නේ කොහොමද ලකුණු හම්බෙන්නේ? ළමයි සෙකන්ඩ් පේපරේ පාඩම් දෙකක් වුණාට සෙකන්ඩ් පේපරේ 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ අන්තර්ජාතික වෙළඳාමෙන්. සෙකන්ඩ් පේපරේ ලොකු අංක 8 හැදෙන්නේ අන්තර්ජාතික වෙළඳාමෙන්. අන්තර්ජාතික මූල්‍යෙන් අනු ප්‍රශ්න 1 අනු ප්‍රශ්න 2 සහ අනු ප්‍රශ්න 3 එනවා අන්තර්ජාතික වෙළඳාමෙන්. 8 වෙනි ප්‍රශ්නේ 4 සහ 5 එන්නේ අන්තර්ජාතික මූල්‍යයෙන්. සමහරවිට මේක එකක් එහාට මෙහාට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි MCQ පේපරේ MCQ 8ක් එනවා මේකෙන්. මුළු කොටසෙන්ම 9ක් ආපු අවුරුදුත් තියෙනවා. 8ක් ආවොත් ළමයි ඒ 8න් සාමාන්‍යයෙන් 4ක් හැදෙනවා අන්තර්ජාතික වෙළඳාමෙන්, තව 4ක් හැදෙනවා අන්තර්ජාතික මූල්‍යයෙන්. අන්තර්ජාතික වෙළඳාම මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? දැන් හැමෝම හිතනවා මේක ගණන් පාඩමක් කියලා. පිස්සුද ළමයි? සමහර අවුරුද්දවල ගණන් ඇවිල්ලාම නැහැ. ගණන් ආවත් එන්නේ ලකුණු කීයද? 4යි. සමහර අය හිතනවා සමහර පන්තිවල මේ ගාණන් දෙයක් උගන්වලා අන්තර්ජාතික වෙළඳාම ඉවරයි කියලා. හැබැයි ළමයි විභාගෙ ලියන්න ගියාම තමයි දන්නේ රැවටෙන්නේ. ඒකල ලොකු බොරුවක් නිගෙනගෙන තියෙන්නේ. මොකද ගණන් වලින් කව වෙන්නේ ලකුණු 4ක් විතරයි. එහෙමවත් ගාණක් ආපු නැති අවුරුදු පාස් පේපර්ස් වල තියෙනවා. ඒ නිසා අන්තර්ජාතික වෙළඳාම කියන්නේ ගණන් නෙමෙයි. ගණන් ඉගෙන ගන්න තැන් දෙකක් තියෙනවා. ඒ තමයි සාපේක්ෂ වාසි වල ගණන් තියෙනවා. වෙළඳ අනුපාතයේ ගණන් තියෙනවා. අන්තර්ජාතික මූල්‍ය ගණන් තියෙනවා. ඔච්චරයි ගණන් තියෙන්නේ. හැබැයි ඕකනත් එන්නේ ලකුණු 4ක ගාණක් විතරයි. ඒ නිසා ගණන් කියන ඇහෙන්න යන්න එපා. මේකේ තියරි කොටසුත් තියෙනවා. ඒවා හොඳට පාඩම් කරන්න ඕනේ. ඊළඟට මේ අන්තර්ජාතික වෙළඳාම මොනවද තියෙන්නේ? වෙළඳාමේ තියෙනවා ළමයි සාපේක්ෂ වාසි න්‍යාය ගැන තියෙනවා, නිරපේක්ෂ වාසි න්‍යාය ගැන තියෙනවා. ළමයි මේ ස්ටක් වෙනවද ඔයගලන්ට? ඔයගලන්ට මොන හරි කනෙක්ෂන් අවුලක් යනවද, ස්ටක් වෙනවද? මං කියන කැඩි කැඩි දෙහෙන්නේ නැත්නම් හොඳට ඇහෙනවද කියලා චූට්ටක් කියන්න මට. හරි හොඳට ඇහෙනවා. හරි. එතකොට ළමයි මේ අන්තර්ජාතික වෙළඳාමේ තියෙනවා අන්තර්ජාතික වෙළඳාම පළවෙනිම අපි ඉගෙන ගන්නවා නිරපේක්ෂ වාසි න්‍යාය, සාපේක්ෂ වාසි න්‍යාය, වෙළඳ අනුපාත, ලංකාවේ ආනයන අපනයන දිශානතිය, ඒ දේවල් අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීමක් කරනවා අන්තර්ජාතික වෙළඳාම යටතේ. අන්තර්ජාතික මූල්‍ය යටතේ අපි කතා කරනවා ළමයි ගෙවුම් ශේෂ ලේඛනය. ඒ කියන්නේ මේ අන්තර්ජාතික වෙළඳාමේ ගනුදෙනු වාර්තා කරන ලේඛන ටික කතා කරනවා. ගනුදෙනු වාර්තා කරන විදිහ කතා කරනවා. සහ හැමෝම අමාරුයි කියන විනිමය අනුපාත කියන කොටසත් අපි අධ්‍යයනය කරන්නේ මෙන්න මේ කොටසෙදිම තමයි. ඔය ටිකෙන් පාඩම අවසන් වෙනවා. ඔබ මගෙන් අහනවා සර් මේක කොහොමද සර් බෙදන්නේ කියලා. මට හැම වෙලෙම සැලැස්මක් තියෙනවනේ. ඉතින් මේකත් මම කියන්නේ මම පළවෙනි ටියුට් එක දවස් 5ත් 6ත් අතර ඉවර කරන්න අදහස් කරනවා. දෙවෙනි ටියුට් එක ඉතුරු දවස් ටිකේදී සාකච්ඡා කරනවා. ඒතර ඒ වෙද්දි සම්පූර්ණ පාඩම අවසන් වෙනවා. මේ දවස්වල ඔබට හම්බෙන්නේ නිකන් මේ දවසෙන් පැයෙන් දෙකෙන් පාඩම් ඉවර කරන සර්ලා රැවටෙන්න එපා ළමයි. මම හැමදාම ඔබට කියනවා ඔබ ඉගෙන ගන්න ලංකාවේ තරක්කාරීම විභාගෙට. ඉතින් අපි සමහරලාට මාසයක් තිස්සේ කරපු සමහර පාඩම් මේ දවසින් දෙකෙන් පැයෙන් දෙකෙන් කරනවා කියලා කියන ඔබව රවට්ටනවා. එහෙම කරන්න පුළුවන් ළමයි ඒ ලෙවල් සතියෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔබව රවට්ටලා නිකන් ගාණක් දෙකක් හදලා පෙන්නනවා මේ ගාණ දෙක හදපුවම මේ පාඩම ඉවරයි කියලා. ඉතින් එච්චරම ප්‍රාථමික වෙන්න එපා. එහෙම නෙවෙයි මේ සිලබස් එක ලොකුයි. මේ සිලබස් එකේ කතා කරන දේවල් තියෙනවා. ඔබ ඉගෙන ගන්න මේ නිකන් චුට්ටක් නෙවෙයි ළමයි.
හොඳ දැනෙන්න ඉගෙන ගන්න ඕනේ. විභාගෙට ගිහලා බය නැතුව ෆේස් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා හැම ඇහිදින තැන් වලින් බොරුවට පාඩම් කැලේ අහුල ගන්න එපා. Tamanට confident වෙන විදිහට සම්පූර්ණ විදිහට පාඩමක් ඉවර කරගන්න. හරි. මේ බලන්න ළමයි. සර් මම 2020 රිවිෂන් ආවා 2021 එන්න ඕනේද? ඒ හින්දා. නෑ ප්‍රශ්නයක් නෑ. ආවත් ප්‍රශ්නයක් නෑ. නවත් ප්‍රශ්නයක් නෑ. පරණ ටික තියෙනවා නම් ඒ ටික කරන් ගියත් ප්‍රශ්නයක් නෑ. හරි. සර් මම අද අලුතෙන් ක්ලාස් එකට ආවේ. හොඳයි. කල්පනාවෙන් අහගෙන ඉන්න. අදත් මේ ගොඩක් කට්ටිය ඇවිල්ලා තිබ්බ ක්ලාස් එකට. ඔයගොල්ලෝගේ වැඩේ කරන් යන්න ළමයි. හරියට ඉගෙන ගන්න එච්චරයි මම කියන්නේ. මේ දේවල් ආය ආය ප්‍රැක්ටිස් කරන්න හරියට ඉගෙන ගන්න. බොරුවට ඉතින් ඕගොල්ලෝ බොලද වෙලා රැවටිලා මේ පුංචි ටියුට් එකක් දවසින් මේ පාඩම් කරනවා කියලා ඒ තැන් වලට යනවා කියලා කියන්නේ ඉතින් මට ප්‍රශ්නයක් නෑ ළමයි. ඔබමයි රැවටෙන්නේ. ඔබ නිකන් තේරුම් ගන්න මේ වගේ ලොකු සිලබස් එකක් තියෙද්දි ඕවා ඉතින් විනාඩියෙන් දෙකෙන් පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් නම් ඉතින් ඒ ලෙවල් වලට සතියක් දුන්නා නම් ඇති. හරි. මේ බලන්න ළමයි. මම මේක කිව්වේ සමහර Facebook වල එහෙම දාලා තිබ්බා මේ සමහර ළමයින්ට කතා කරලා තහල් තිබ්බා. සර් මේ ජාතික ගිණුම් වල සර්ගේ වීඩියෝ 8ක් තියෙනවනේ අපිට මේ පැයෙන් දෙකෙන් පන්ති කවර් කරනවනේ. සර් ඒකට යන්නද එහෙම කියලා. ඉතින් ඔයගොල්ලෝ යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තමයි එහෙම පැයෙන් දෙකෙන් තුනෙන් ඔවා කවර් කරනවා කියලා කියන්නේ ඉතින් ඔයගොල්ලෝම තේරුම් ගන්න. අපි දවස් 8ක් කරපුවා ඒගොල්ලෝ පැයෙන් දෙකෙන් කරනවා කියන්නේ කොච්චර හලලද කොච්චර බොරුවට ඔයගොල්ලන්ව රවට්ටනවද එහෙම කරන්න පුළුවන්ද කියලා. නිකන් උඩින් කරලා පැත්තකට වෙලා නිකන් කරලා නම් ඉතින් කිසිම තේරුමක් නෑ ළමයි. ඒක ඉතින් ඔබමයි රැවටෙන්නේ. මට ඕන නම් පුළුවන් මේක විතර පැයෙන් කරන්න. මට පැය තුනෙන් ඕන සාපේක්ෂ වාසි කරන්න පුළුවන්. එහෙම කරන පන්ති තියෙනවා ළමයි. සේරම උගන්නලා ඉවර වෙලා විභාගයට කලින් දවසේ මම එහෙම කරනවා. ජාතික ගිණුම් පැයෙන් කරනවා. සාර්වාර්ථිකේ පැයෙන් කරනවා. ඒ සේරම ඔබ දැනගෙන ඊට පස්සේ ඔබට මතක් කරනවා. එහෙම නැතුව ඉතින් පාඩමක් එහෙම කරන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි ලොකම බොරුව සහ ඒක තමයි ලොකම බොරු කීම. නිසා මම එහෙම කරන්නේ ඔයගොල්ලන්ගේ විදිහට යන්න මේ විදි කරලා තියෙන පාඩම් ආය පාරක් ඕන තරම් බලන්න හරියට ඉගෙනගෙන පැහැදිලිව යන්න. හරි. මේ බලන්න ළමයි. අපි කතා කරන්න යන්නේ අන්තර්ජාතික වෙළඳාම. අද අපි කතා කරන්නේ සාපේක්ෂ වාසි සහ නිරපේක්ෂ වාසි ගැන. එතකොට තමයි දැන් ඔබ කල්පනා කරනවා මොනවද මේ සාපේක්ෂ වාසි නිරපේක්ෂ වාසි? මොකද්ද මේ අන්තර්ජාතික වෙළඳාම? ඔබට හුරුම නැති කතාවක්නේ. මොකද මේක කොහෙන්වත් අහුවෙලා නැහැ. තමයි අන්තර්ජාතික වෙළඳාම කියලා කියන්නේ රටක් තව රටක් එක්ක භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න එක. එක රටක් තව රටක් එක්ක භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න එක. අපි ඔකට කියනවා අන්තර්ජාතික වෙළඳාම කියලා. ඒතර ඔබ අහනවා හුවමාරු කරගන්න පුළුවන් කොහොමද? මම ඔබට මෙහෙම කියනවා. ඔබට පුළුවන් ඔබ හදන භාණ්ඩ වැඩිපුර තියෙනවා නම් ඒවා තව රටකට යවන්න. අපි ඒකට කියනවා අපනයනය. එහෙම නැත්නම් නිර්යාත වෙළඳාම කියලා. තමයි වචනවල අදහස මතක තියාගන්න. නැත්නම් විභාගයේ නිර්යාත කියලා ආපු ගාම හොයනවා ඉතින් නිර්යාත මොකද්ද කියලා. අපනයන එහෙම නැත්නම් අපි කියනවා නිර්යාත කියලා. තමයි එහෙම නැත්නම් අන්තර්ජාතික වෙළඳාමේ අනිත් පැත්ත තමයි එකක් තමයි ඔබ වැඩියෙන් හදන භාණ්ඩ ඔබට යවන්න පුළුවන්. ඒක අපනයනය. අනිත් එක තමයි ළමයි ආනයනය. ඔබට නැති භාණ්ඩ ඔබේ රටේ හදාගන්න බැරි භාණ්ඩ ඔබට ගෙන්න ගන්න පුළුවන්. අපි ඒකට කියනවා ආයාත වෙළඳාම. එහෙනම් අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන කොටස් දෙකයි නිර්යාත වෙළඳාමයි ආයාත වෙළඳාමයි. නිර්යාත කියලා කියන්නේ භාණ්ඩ අපි යවන එක. අපනයනය. ආයාත කියන්නේ භාණ්ඩ අපි ගෙන්නන එක. ඔබ අහනවා ඇයිස රටවල් එහෙම අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්න ඕනේද? එහෙම නැතුව රටවල් වලට නිෂ්පාදනය කරන්න බැයිද? ලෝකෙ මුල් කාලේ. ඒ කියන්නේ ළමයි 1500 ගණන් වල හරියටම අවුරුද්ද කියන්නේ 1500 1800 කාලවලදී ලෝකෙ හිටියේ වාණිජවාදී. 1500 1800 මේ කාලවලදී ළමයි ලෝකෙ හිටියේ වාණිජවාදී. වාණිජවාදීන් හරි ලස්සන තර්ක ගෙනාවා. ඕන් කිව්වා රටක් ශක්තිමත් වෙන්න නම් රටක් හොඳ වෙන්න නම් එයාලා වාණිජවාදීන් ළමයි හිටියේ ඒකෝල 1500 1800 කාලේ වාණිජවාදීන් හිටියා. වුන් කිව්වා රටක් ශක්තිමත් වෙන්න නම් රටකට ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියනවා නම් ඒ රට විසින් අනිවාර්යෙන්ම ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා නම් ඒ රට විසින් අනිවාර්යෙන්ම ළමයි ගෙවුම් ශේෂය යහපත් කරගන්න ඕනේ. නැත්නම් වෙළඳ ගිණුම යහපත් කරගන්න ඕනේ. දැන් ඔබ කල්පනා කරා මම දන්නේ නැහැ නේ වෙළඳ ගිණුම කියලා. ඔබ ඉස්සරහට මේක ඉගෙන ගන්නවා. නමුත් දැනට අදහසක් කිව්වොත් වෙළඳ ගිණුම කියන්නේ අපනයන වලින් ආනයන අඩු කරපුවම. එතකොට මේ වාණිජවාදීන් කිව්වා හැම වෙලේම රටක් වාසි සහගත වෙන්න නම් රටකට වාසි සහගත වෙන්න නම් ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න නම් අපනයන වලින් ආනයන අඩු කරලා එන්න වෙළඳ ශේෂය හැම වෙලේම අතිරික්තයක් වෙන්න ඕනේ. අපනයන රින ආනයන කරපුවාම අපනයන වලින් ආනයන අඩු කරපුවාම එන වෙළඳ ශේෂය අතිරික්තයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයි කවුරු වැඩි වෙන්න ඕනේද? අපනයන වැඩි වෙන්න ඕනේ ආනයන වැඩි වෙන්න ඕනේ. වාණිජවාදීන් එහෙම කිව්වේ. ලෝකෙ උවිතත් කලින් ළමයි. ওই වාණිජවාදීන් ඕක කියන්නත් කලින් ලෝකේ මතයක් තිබ්බා අපිට අවශ්‍ය දේවල් අපි විතරයි හදාගන්න ඕනේ. ඒකට නමක් කියන්න ළමයි.
තමන්ට අවශ්‍ය දේවල් තමන් විතරක් නිපදවා ගැනීමට නමක් කියන්නේ. අපි කියනවා මොනවා වෙනවයි කියලාද? ස්වයංපෝෂී වෙනවයි කියලා. හරියටම හරි. තමන්ට අවශ්‍ය දේවල් තමන් විතරක් හදා ගන්නව නම් ඍජු නිෂ්පාදනය එහෙම නැත්නම් ස්වයංපෝෂී වෙනවයි කියනවා. ඒ ස්වයංපෝෂී වෙන එක වෙන කාරණාවත් එක්කම වාණිජවාදීන් ලෝකෙට ඇවිල්ලා 1500 1800 දී කිව්වා ඔබ භාණ්ඩ රටවල් එක්ක හුවමාරු කරගන්න. ඔබ ජාත්‍යන්තර වෙළඳාමට ප්‍රවේශ වෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ ජාත්‍යන්තර වෙළඳාමට ප්‍රවේශ වෙද්දී ඒ ඇසුරෙන් ඔබ ඔබේ වෙළඳ ශේෂය අතිරික්තයක් තියාගන්න. දැන් ආයෙත් මම කියනවා වෙළඳ ශේෂය අතිරික්තයක් කියලා කියන්නේ අපනයන විශාල වෙන්න ඕනේ. අපනයන වලින් හොයන ආදායම 2000යි භාණ්ඩ පිටරටින් ගෙන්නන්න යන ආනයන වියදම 1000 වෙන්න ඕනේ. 1000ක් හරි 1500ක් හරි. එතකොට ධන 500ක අතිරික්තයක් තියෙනවා. අන්න ඒ වගේ ළමයි අතිරික්තයක් තියාගන්න කියලා ඕන යෝජනා කරා. හැම වෙලේම වෙළඳ ශේෂය අතිරික්තයක් තියාගන්න කියලා. එතකොට ඒ වගේ මේගොල්ලෝ කිව්වා ළමයි මේ අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වීම ඇතුලේ එක රටකට තමයි වාසි තියෙන්නේ අනිත් රටට වාසි නැහැ කියලා. හරිනේ ළමයි වෙළඳ ශේෂය අතිරික්තයක් එනවයි කියලා කියන්නේ අපනයන වැඩියෙන් කරන රටට වාසි අනිත් රටට පාඩුයි කියන එකනේ. ඒතර වාණිජවාදීන්ගේ තර්ක ඇතුලේ තිබ්බේ එක රටකට වාසි අන්තර්ජාතික වෙළඳාමෙන් අනිත් රටට පාඩුයි කියලා. හැබැයි ඇඩම් ස්මිත් ලියනවා 1776 දී පොතක්. ඔබයි මායි දන්නේ ඇඩම් ස්මිත්ගේ එකම පොත මොකක්ද නම? මම නම් දන්නවා තව ඒවා. ඔබ දන්නේ එකම පොත මොකක්ද? ජාතීන්ගේ ධනය. ඇඩම් ස්මිත් ලියපු ජාතීන්ගේ ධනය පොතේ ඇඩම් ස්මිත් සඳහන් කරනවා මෙන්න මේ වගේ කතාවක්. ඒ තමයි එයා තර්ක කරනවා එයා පැහැදිලි කරනවා වාණිජවාදීන් කියන විදිහට එක රටකට විතරක් නෙමෙයි අන්තර්ජාතික වෙළඳාමේ වාසි ගන්න පුළුවන් රටවල් දෙකටම වාසි ගන්න පුළුවන් කියලා. ඔබ කල්පනා කරනවා ඇයි වාණිජවාදීන් කිව්වේ එක රටකට විතරක් වාසි තියෙනවයි කියලා. තමයි ඔවුන්ගේ තර්කයට පදනම් වුණේ ඔවුන් කිව්වා ලෝකේ තියෙන සම්පත් ප්‍රමාණය ස්ථතික සහ නොවෙනස් කියලා. ලෝකේ තියෙන සම්පත් ප්‍රමාණය ස්ථතික සහ නොවෙනස්. ඒ කියන්නේ තියෙන සම්පත් වෙනස් වෙන්නේ නැහැ. ජීවිත කාලෙම අපිට හම්බෙච්ච භූමි ප්‍රමාණය අපිට වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රම සම්පත අපිට වෙනස් වෙන්නේ නැහැ. අපේ කාර්යක්ෂමතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අනුව හැම කාලෙම මේ ලෝකේ පවතින තාක්කල් භාණ්ඩයක් සම්බන්ධයෙන් වාසි තියෙන එක රටකට විතරයි. ඒ අදාළ රටට විතරයි ජීවිත කාලෙට මේක ඒගොල්ලන්ට තියෙනවා. අන්න එහෙම තර්ක තමයි වාණිජවාදීන් ගෙනාවේ. නමුත් ඇඩම් ස්මිත් කිව්වා එහෙම නැහැ. ලෝකේ තියෙන සම්පත් ස්ථතික සහ නොවෙනස් නැහැ. මේක වෙනස් වෙන්න පුළුවන්. ඔහු කිව්වා අපිට පුළුවන් දැන් වාණිජවාදීන් කිව්වේ කොහොමද ළමයි? අන්තර්ජාතික වෙළඳාම ඇතුලේ ලාභ ලබන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාම ඇතුලේ වාසි උපයන්න පුළුවන් වාණිජවාදීන්ට අනුව එක රටකට විතරයි. එක රටකට හොඳට වාසි තියෙනවා. අනිත් රටට අවාසි. ඒකනේ වාණිජවාදීන් කිව්වේ. හැබැයි ඇඩම් ස්මිත් කිව්වා එහෙම නැහැ. මං කියනවා මම ඔය තර්ක බිදිනවා. මම ඉදිරිපත් කරන න්‍යායක්. ඒ න්‍යාය මං ඔප්පු කරලා පෙන්නනවා. අන්තර්ජාතික වෙළඳාමෙන් රටවල් දෙකකට වුණත් වාසි ලබන්න පුළුවන්. හැම රටකටම වාසි ලබන්න පුළුවන්. එහෙනම් අපි කියනවා ඇඩම් ස්මිත් 1776 ජාතීන්ගේ ධනය ග්‍රන්ථය ඉදිරිපත් කරලා ඒකෙන් කිව්වා වාණිජවාදීන්ගේ තර්ක බිද දාලා එක රටකට විතරක් අන්තර්ජාතික වෙළඳාමේ වාසි තියෙනවා කියපු තර්ක සියල්ල බිද දාලා ඔහු ඉදිරිපත් කරා න්‍යායක් නිරපේක්ෂ වාසි න්‍යාය. මේ නිරපේක්ෂ වාසි න්‍යායේදී ඇඩම් ස්මිත් කිව්වා අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වීමෙන් රටවල් දෙකටම වාසි ලබා ගත හැක. නැත්නම් ලෝකේ සියලුම රටවල් වලට වාසි ලබා ගන්න පුළුවන්. අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වුණාම එක රටකට විතරක් නෙමෙයි අන්තර්ජාතික වෙළඳාම කරන රටවල් දෙකටම පවා වාසි ලබා ගන්න පුළුවන්. හැබැයි මේ කතාව තව ටිකක් ඉස්සරහට අරන් ගියොත් ළමයි නිරපේක්ෂ වාසි න්‍යාය පදනම් වෙන්නේම පිරිවැය මත. පිරිවැය එහෙම නැත්නම් අපි කියනවා පළදාව මත. ඒ කියන්නේ ඇඩම් ස්මිත්ගේ න්‍යායෙන් කිව්වේ හැම වෙලේම යම් භාණ්ඩයක් හදන්න ඕනේ අඩුම පිරිවැයක් තියෙන රට. එහෙම නැත්නම් ඒ භාණ්ඩයේ වැඩිම පළදාවකින් හදන්න පුළුවන් රට. එහෙනම් කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂවාදී න්‍යායෙන් කියන්නේ මොකක්ද කියලා හරි ලේසිම උත්තරේ තමයි ළමයි හරි පැහැදිලිම උත්තරේ තමයි ඇඩම් ස්මිත් නිරපේක්ෂ වාසි න්‍යායෙන් කිව්වේ වඩාත්ම කාර්යක්ෂමව වඩාත්ම ඵලදායීව භාණ්ඩයක් හදන්න පුළුවන් රට මොකද්ද? ඒ රටේ භාණ්ඩය හදන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් පැත්තට හිතුවොත් ඵලදායීතාවය වැඩි කියන්නේ පිරිවැය අඩුයිනේ. දැන් අනිත් පැත්තට හිතුවොත් අඩුම පිරිවැයකින් භාණ්ඩයක් හදන්න පුළුවන් රට ඒ භාණ්ඩය හදන්න ඕනේ. මෙතනින් ඉස්සරහට අපි කතා කරන් යන්නේ මේ ඇඩම් ස්මිත් ඉදිරිපත් කරපු නිරපේක්ෂ වාසි න්‍යායත් එක්ක මේ සියලුම කාරණා කොහොමද ගැලපෙන්නේ කියලා. ළමයි අපි එහෙනම් එක චුට්ටක් ඉස්සරහට අරන් ගිහිල්ලා ඊටු ටික සාකච්ඡා කරමු. එතකොට තව පොඩි පොඩි ප්‍රශ්න ටිකක් එනවා. දැන් ළමයි ඇයි ලෝකේ අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්නේ? ප්‍රධාන හේතු තුනක් ඉදිරිපත් කරනවා. ආර්ථික විද්‍යාවේ ප්‍රධාන හේතු තුනක් ඉදිරිපත් කරනවා ලෝකේ අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්න. ඒ හේතු තුන තමයි ළමයි අංක 1. ඇයි ලෝකේ තවත් රටවල් එක්ක තමන්ගේ භාණ්ඩ හුවමාරු කරගන්න ඕනේ? ඒතර අංක 1 උත්තරේ මොකද්ද ළමයි? ඇයි රටවල් ඕගොල්ලෝ නිකන් හිතන්න
ඇයි රටවල් අනිත් රටවල් එක්ක බාණ්ඩු හුවමාරු කරගන්නේ? ප්‍රධානම හේතුව මොකක් වෙන්නේ නැද්ද? ළමයි රටවල් අතර තියෙන සම්පත් සම්භාරය වෙනස්. එහෙනම් අපි කියනවා පළවෙනිම හේතුව තමයි අන්තර්ජාතික වෙළඳාමට අවතීර්ණ වෙන්න. හේතු තුනක් තියෙනවා. පළවෙනිම එක තමයි අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්න පළවෙනිම හේතුව තමයි රටවල් අතර සම්පත් සම්භාරය වෙනස්. එක රටකට තියෙන සම්පත් නෙවෙයි තව රටකට තියෙන්නේ. භෞතිකව තියෙන ස්වභාවිකව තියෙන සම්පත් සම්භාරය රටවල් වලට වෙනස්. රටක තියෙන මානව සම්පත, භෞතික සම්පත, ස්වභාවික සම්පත සමාන ආකාරයට බෙදලා ගිහිල්ලා නැහැ. උදාහරණයක් ළමයි ලංකාවට khනිජ තෙල් නැහැ. හැබැයි මැද පෙරදිගට khනිජ තෙල් තියෙනවා. හැබැයි ලංකාවට තේවවන්න හොද දේශගුණයක් තියෙනවා. හැබැයි මැද පෙරදිගට එහෙම දේශගුණයක් නැති වෙන්න පුළුවන්. එතකොට රටවල් වලට රටවල් අතර සම්පත් බෙදලා තියෙන අසමාන විදිහට. සමහර රටවල් වලට සමහර සම්පත් ගොඩක් තියෙනවා. තවත් රටවල් වලට එහෙම සම්පත් නැහැ. ඒ රටවල් අතර සම්පත් බෙදලා තියෙන අසමාන විදිහට නිසා අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්න වෙනවා. තවත් උදාහරණයක් කිව්වොත් ලංකාවේ අපිට රතු පාට ඇපල් ගෙඩියක රහ බලන්න බෑ. හේතුව අපිට ඇපල් හදන්න පුළුවන් දේශගුණයක් පරිසරයක් නැහැ. එහෙනම් අපි ඇපල් වෙන රටකින් ගෙන්න ගන්න ඕනේ. මැද පෙරදිගට ලංකාවේ වගේ රසට තේ හදා ගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ලංකාවෙන් තේ ගෙන්න ගන්න ඕනේ. රටවල් වලට සම්පත් බෙදලා ගිහිලා තියෙන විෂමාකාරව අසමාන විදිහට. ඒ නිසා රටවල් අනිත් රටවල් වලින් Tamanට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමක් කරන්න ඕනේ. අපි කියනවා සම්පත් අසමානව බෙදලා ගිය නිසා හැම රටකටම හැම භාණ්ඩයක්ම හදන්න බැරි නිසා රටවල් අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්න ඕනේ. ඒ අංක 1. අංක 2 ළමයි රටවල් අතර තාක්ෂණය වෙනස්. ඇමරිකාවේ තාක්ෂණය ලංකාවට නැහැ. උදාහරණයක් ජපානයේ තියෙන මෝටර රථ තාක්ෂණය ලංකාවේ නැහැ. ඒ නිසා ලංකාවට ජපානයේ වගේ මෝටර රථ හදන්න බෑ. එතකොට අපි ජපානයේ මෝටර රථ ගෙන්න ගන්න ඕනේ. එහෙනම් තාක්ෂණය රටින් රටට වෙනස්. සහ තුන්වෙනි එක ගුණාත්මක බව රටින් රටට වෙනස්. ළමයි හිතන්නකො ලංකාවේ කොහොම හරි මෝටර රථයක් හැදුවයි කියලා. හැබැයි අපිට කාගේ ක්වොලිටි එකට ලං වෙන්න බෑද? ජපානයේ ක්වොලිටි එකට ලං වෙන්න බෑ. ගුණාත්මක තත්ත්වය වෙනස් නිසා අපිට වෙනත් රටවල් වලින් භාණ්ඩ ගේන්න වෙනවා. එහෙනම් අපි කියනවා ප්‍රධාන වශයෙන්ම රටක් අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්නේ, ජාත්‍යන්තර වෙළඳාමට ප්‍රවේශ වෙන්නේ, අනිත් රටවල් එක්ක තමන්ගේ භාණ්ඩ හා සේවා හෝමාරු කරගන්නේ. අන් කිසිම කාරණාවක් නිසා නෙමෙයි. මේ ප්‍රධාන හේතු තුන නිසා. එකක් රටවල් අතර සම්පත් බෙදලා තියෙන අසමාන විදිහට. හැම රටකටම සමාන වශයෙන් සම්පත් හම්බෙලා නැහැ. අංක 2 රටවල් අතර තියෙන තාක්ෂණය වෙනස්. රටවල් අතර තියෙන විවිධ තාක්ෂණික ක්‍රමවේද. අංක 3 ගුණාත්මක භාවය රටෙන් රටට වෙනස්. ළමයි තව ඉස්සරහට ගියොත් ඔබට හිතෙනවා ලෝකේ තියෙන සමහර භාණ්ඩ සමහර රටවල් වලට දැන් අපි කියවනේ නිරපේක්ෂ වාසියෙන් අදහස් කරන්නේ මොකක්ද ළමයි? නිරපේක්ෂ වාසිය ඔබට හොද්දටම මම මේ හිතන විදිහටම ඔබ හිතන්න පුරුදු වෙන්න. මේකෙදි ඊට පස්සේ ඔබට මේව තේරුම් ගන්න ලේසියි. ළමයි නිරපේක්ෂ වාසිය කවුද ඉදිරිපත් කරේ? ඇඩම් ස්මිත්. ඒකේ තර්කය මොකද්ද? නිරපේක්ෂ වාසිය තර්කය මොකද්ද? chat එකේ දාන්න. කාටද මතක? මම කිව්වා නිරපේක්ෂ වාසිය කියලා කියන්නේ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි යම් භාණ්ඩයක් අඩුම පිරිවැයකින් එහෙම නැත්නම් යම් භාණ්ඩයක් වැඩිම ඵලදායකකින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ රටේ නිරපේක්ෂ වාසිය තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම ළමයි අපි ගමු ජපානේ. ජපාන්ට පුළුවන් ඊටාම සාර්ථක විදිහට ඊටාම ක්‍රමවත් විදිහට ඊටාම වාසි සහගත විදිහට මොනවද හදන්නද? විද්‍යුත් උපකරණ හදන්න. එතකොට ඒක ලංකාවට බෑ. එතකොට ඊළඟට ළමයි අපි ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට වැඩිපුර භූමිය තියෙනවා. ඔවුන්ට කිරිපිටි වගේ දේවල් ඊටාම කාර්යක්ෂමව හදන්න පුළුවන්. ඊටාම ඵලදායීව හදන්න පුළුවන්. හැබැයි ලංකාවට බෑ. ළමයි අපි හිතමු බ්‍රසීලය කියලා. බ්‍රසීලයට හොද්දට කෝපි හදන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ තියෙන සම්පත් එක්ක කෝපි කියන භාණ්ඩය ඒගොල්ලන්ට ඊටාම සූක්ෂමව ඊටාම කාර්යක්ෂමව හදන්න පුළුවන් ඵලදායීව. ඉතාලියේ ඩිසයිනින් ළමයි. මෝස්තර නිරූපණය. අනිත් රටවල් හැම එකටම වඩා හොඳට ඉතාලියේ මෝස්තර නිරූපණය තියෙනවා. ඒතර ඒ රට සුවිශේෂී භාණ්ඩය. අනිත් රටවල් වලට වඩා එයාට ඒක හොඳට හදන්න පුළුවන්. තමයි ඇමරිකා එක්සත් ජනපදයේ එයාලට මෘදුකාංක හදන්න පුළුවන්. සොෆ්ට්වෙයාර්ස් ඊටාම හොඳට හදන්න පුළුවන්. ඊටාම ඵලදායීව හදන්න පුළුවන්. ස්විස්ලන්තේ චොකලට් සහ ඔරලෝසු අනිත් රටවල් වලට වඩා ඊටාම හොඳට හදන්න පුළුවන්. එතකොට ළමයි ඔය වගේ සමහර රටවල් වලට සමහර භාණ්ඩ ඊටාම හොඳට ඊටාම කාර්යක්ෂමව ඊටාම ඵලදායීව හදන්න පුළුවන්. අපි කියන මේ රටවල් වලට මේ භාණ්ඩ සම්බන්ධයෙන් මොන වාසිය තියෙනවද? වැඩිම ඵලදායකකින් හදන්න පුළුවන් නම් යම් රටකට යම් භාණ්ඩයක් ඉතා ඉහළ ඵලදායකකින් හදන්න පුළුවන් නම් අපි කියන මේ රටේ ඒ භාණ්ඩේ සම්බන්ධයෙන් මොකක් තියෙනවද? නිරපේක්ෂ වාසියක් තියෙනවා. ඔබ මගෙන් අහනවා සර් මුළු ලෝකේ පවතින තාක්කල් ලෝකේ තියෙන තාක්කල් භාණ්ඩයකට යම් රටක් නිරපේක්ෂ වාසිය හිමි කරගත්තොත් ජීවිත කාලෙම යට නිරපේක්ෂ වාසිය තියෙනවා. දැන් උදාහරණයක් අපි කියවනේ ළමයි අපි ගත්තනේ
අපි හිතමු ජර්මනිය කියලා. ජර්මනිය ලක්ෂරි කාර්ස් හදනවා. බෙන්ස් වගේ ලක්ෂරි කාර්ස් හදනවා ජර්මනිය. ඉතාලම සුඛෝපභෝගී මෝටර රථ නිෂ්පාදනය කරනවා ජර්මනිය. මේ ලෝකේ පවතින තාක්කල් ලෝකේ සුඛෝපභෝගී වාහනද මේන්ම බිස්නස් එක වෙන්නේ. නැත්නම් සුඛෝපභෝගී වාහන නිපදවන එකද හොඳම නිරපේක්ෂ වාසිය වෙන්නේ ජර්මනිය. ජීවිත කාලෙට මෙහෙම වෙයිද ළමයි? නැත්නම් අපි කියනවා ලංකාවේ තේ කියලා. ලංකාවේ තේ තමයි ලංකාව හොඳටම හදන්නේ. ඒතකොට මේක ලෝකේ පවතින තාක්කල් ලංකාව තේද? එහෙම නෑ ළමයි. නිරපේක්ෂ වාසිය වුණත් මොනවා වෙන්න පුළුවන්ද? කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි කොරියාව. දකුණු කොරියාව ළමයි මුල් කාලේ කෘෂිකාර්මික භාණ්ඩ තමයි නිරපේක්ෂ වාසිය හිමි කරගත්තේ. ලෝකෙට දකුණු කොරියාව කියන නම් මතක් වෙන්නේ කෘෂිකාර්මික භාණ්ඩ හදද්දී. හැබැයි අද වෙද්දි දකුණු කොරියාව ලෝකේ තියෙන ලොකුම කාර්මික රටවල් වලින් එකක්. එහෙනම් කාලයත් එක්ක දකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශය මාරුණා මොකටද? කාර්මික ශේෂ්ත්‍ර වලට. අද යාට නිරපේක්ෂ වාසිය තියෙන්නේ කෘෂිකාර්මික අංශයෙන් නෙමෙයි. අද යා අඩුම ඵලදායෙන් භාණ්ඩ හදන්නේ කෘෂිකාර්මික අංශයෙන් නෙමෙයි කාර්මික අංශයෙන්. එහෙනම් නිරපේක්ෂ වාසිය ළමයි අඩුම ඵලදායකින් හදන්න පුළුවන් භාණ්ඩේ කාලයත් එක්ක මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. ඔය සම්පූර්ණ වටපිටාවක් මම කිව්වේ. දැන් ඔබට ටිකක් පැටලිලත් ඇති. ඔන්න දැන් හිමීට පැටලිලි ලියා ගමු. මේ ගානේ සේරම ලියා ගන්න පුළුවන්. අපි කිව්වා ළමයි රටක් අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙද්දී භාණ්ඩ ආනයනය සහ අපනයනය කියන දෙකම සිද්ධ කරනවා. ඒ යටතේදී අපි මේ කතා කරන හැම උදාහරණයකම අපි හිතන්නේ භාණ්ඩ වර්ග දෙකක් තමයි නිපදවන්නේ. ඒ භාණ්ඩ වර්ග දෙක නිපදවන රටවල් ඔබට දෙනවා. ඔබෙන් අහනවා වඩා වාසි සහගත මොන රටද කියලා. ඒතර අපි ඉස්සෙල්ලාම යොමු වෙන්නේ ළමයි වාසිය හොයද්දී යම් රටක් මොන භාණ්ඩෙද හදන්න ඕනේ කියලා හිතද්දී අපි ඉස්සෙල්ලාම හිතන්නේ ඇඩම් ස්මිත් ඉදිරිපත් කරපු නිරපේක්ෂ වාසිය පැත්තේ. මම ඔබට chart එකක් දෙනවා මෙන්න මේ වගේ. දීලා මම මෙතන දානවා ළමයි ශ්‍රී ලංකාව ඉන්දියාව. මෙතන දානවා තේ සහ රබර්. තේ 10යි ඉන්දියාව තේ 5යි ශ්‍රී ලංකාව රබර් 8යි ඉන්දියාව රබර් 20යි. හරි. දැන් ඔබට chart එකක් දෙනවා. දැන් ළමයි නිමේ දැන් මම මේ නිරපේක්ෂ වාසි න්‍යාය ගැන කියලා දෙන්නන්නේ. ඒ කියන්නේ මම මේ පෙන්වන්න යන්නේ ඔබට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කියන රටවල් දෙකම තේ සහ රබර් නිෂ්පාදනය කරනවා නම් ඉන්දියාව හදන්න ඕනේ. දැන් අපි කියවනේ අන්තර්ජාතික වෙළඳාමයට තමන්ට වඩාත් පහසු සාගතයක හදන්න ඕනේ කියලා. දැන් දෙකම හදන්නේ ඉන්දියාව දෙකම හදන්නේ ඉන්දියාව තමන්ට වඩාත් වාසි සාගතයක තමයි හදන්නේ. ශ්‍රී ලංකාවත් තමන්ට වඩාත්ම අඩු පිරිවැයකින් හදන්න පුළුවන් වැඩිම ඵලදාවක් ගන්න පුළුවන් භාණ්ඩ විතරයි හදන්නේ. දැන් අපි මේ හොයන්න යන්නේ එහෙම භාණ්ඩේ මොකක්ද කියලා. එතකොට ඔබට දෙන්න පුළුවන් නිරපේක්ෂ වාසි ගාන ළමයි ස්වරූප දෙකකින් එන්න පුළුවන්. ඒ ගාන ඇතුලේ ඔබට දෙන්න පුළුවන් ඵලදායිතාවය. අපි කියනවා නිෂ්පාදන හැකියාව පැත්තෙන් ගානක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් ඒ ගානම හැදෙන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය පැත්තෙන්. පටල ගන්න ගොඩක් අය ගානක් දුන්නම ඒක නිෂ්පාදන හැකියාව පැත්තෙන්ද තියෙන්නේ නිෂ්පාදන පිරිවැය පැත්තෙන්ද තියෙන්නේ. ගොඩක් අයට අන්තිම වෙනකල් ළමයි හරියට අදහසක් නැහැ ගානක් දුන්නම ඒක ඵලදාව පැත්තෙන්ද පිරිවැය පැත්තෙන්ද තියෙන්නේ කියලා. මම මේක හොයාගන්න ලේසිම ක්‍රමය ඔබට කියන්නම්. මේ වගුවේ තියෙන්නේ හදන්න පුළුවන් භාණ්ඩ නම් මේ වගුවේ තියෙන්නේ නිපදවන භාණ්ඩ නම් අපි කියනවා මේ ගාන තියෙන මොන පැත්තෙන්ද? ඵලදායිතාවයේ එහෙම නැත්නම් හැකියාව පැත්තෙන්. මේ වගුවේ තියෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිපදවිය හැකි තේ හා රබර්. ඒතර වගුවේ තියෙන්නේ තේයි රබරුයි. අදාළ භාණ්ඩයේ තියෙන්නේ. වගුවේ තියෙන අදාළ භාණ්ඩය නම් අපි කියනවා ඒක තියෙන්නේ නිෂ්පාදන හැකියාව එහෙම නැත්නම් ඵලදායිතාවයේ පැත්තෙන්. එහෙම නැතුව මේ වගුව කියන මෙන්න මෙහෙම පහත වගුවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට තේ සහ රබර් ඒකකයක් නිපදවීමට අවශ්‍ය ශ්‍රම පැය ගණන වේ. දැන් ඔබ හොඳ උත්තරයක් දෙන්න. දැන් වගුවේ තියෙන නිපදවීමට අවශ්‍ය ශ්‍රම පැය ගණන නම් ඒ තියෙන්නේ නිෂ්පාදන හැකියාව පැත්තෙන්ද එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය පැත්තෙන්ද? ශ්‍රම පැය ගණන. හරියටම හරි. ඒ තියෙන්නේ නිෂ්පාදන පිරිවැය පැත්තෙන්. වියදම පැත්තෙන් තියෙන. පිරිවැය පැත්තෙන් තියෙන්නේ. ඔබට මෙහෙම දෙනවා. පහත වගුවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි තේ සහ රබර් ප්‍රමාණයයි. දැන් ඔබේ උත්තරේ කොහොමද ගොඩනගන්නේ? වගුවේ තියෙන්නේ ශ්‍රම ඒකකයකින් නිපදවන්න පුළුවන් තේ සහ රබර් ප්‍රමාණය. දැන් තියෙන්නේ නිෂ්පාදන පිරිවැය පැත්තෙන්ද එහෙම නැත්නම් ඵලදාව පැත්තෙන්ද? ශ්‍රම ඒකකයකින් නිපදවන්න පුළුවන් තේ හා රබර් ප්‍රමාණය. ඵලදාව පැත්තේ. දැන් ඔබ හිතනවා ශ්‍රම ඒකකයක් කියලා තිබ්බනේ. හරි. ශ්‍රම ඒකකයක් කියලා තිබ්බට අවසානයේ මොකද තිබ්බේ? ශ්‍රම ඒකකයකින් නිපදවන්න පුළුවන් තේ හා රබර්. කියන්නේ අවසානයේ වගුවේ තියෙන කවුරුයි කවුරුයිද? තේ සහ රබර්. ඉතින් හරිම ලේසියිනේ ළමයි.
ඕකොල්ලෝ මතක තියාගන්න මේ වගුව ඇතුලේ මොකද්ද තියෙන්නේ. දැන් මේක කියන්නේ මට රටවල් දෙක අපි තුමු ජපානය සහ ජර්මනිය. ජපානය සහ ජර්මනියට පරිගණක සහ ජංගම දුරකථන නිපදවිය හැක. පරිගණක හා ජංගම දුරකථන නිපදවීමට අවශ්‍ය ශ්‍රම පැය ගණන පහත වගුවේ දැක්වේ. දැන් පළදාව පැත්තෙන්ද ගාන තියෙන්නේ පිරිවැය පැත්තෙන්ද ගාන තියෙන්නේ. වගුවේ තියෙන්නේ නිපදවන්න අවශ්‍ය ශ්‍රම පැය. හරියටම හරි ගාන තියෙන්නේ පිරිවැය පැත්තේ. ඒ එක්කම මම ඔබට මේක තව ටිකක් ඉස්සරහට එක්කන් යනවා ඔබ හොඳට හිතලා උත්තරයක් දෙන්න. ගානක් තිබ්බොත් නිෂ්පාදන හැකියාවෙන්. එහෙම නැත්නම් ගානක් තිබ්බොත් ඵලදාවෙන් යම් රටක් නිරපේක්ෂ වාසි හිමි කරගන්නේ ඒ භාණ්ඩය ඵලදායීතාවය වැඩියෙන්ම හදන්න පුළුවන් එක්කෙනාද අඩුවෙන්ම හදන්න පුළුවන් එක්කෙනාද? ගාන ඵලදායීතාවයේ පැත්තෙන් තිබ්බොත් නිෂ්පාදන හැකියාව පැත්තෙන් තිබ්බොත් අපි නිරපේක්ෂ වාසිය තියෙන රට විදිහට ගන්නේ වැඩියෙන්ම හදන එක්කෙනාද අඩුවෙන් හදන එක්කෙනාද? වැඩියෙන්ම හදන එක්කෙනා. එහෙනම් ගාන නිෂ්පාදන හැකියාවෙන් එහෙම නැත්නම් ඵලදාවෙන් තිබ්බොත් අපි ගන්නේ වැඩියෙන්ම හදන කෙනා. පිරිවැය පැත්තෙන් තිබ්බොත් වියදම පැත්තෙන් තිබ්බොත් වාසිය තියෙන්නේ කාටද? අඩුම වියදමක් යන කෙනාට. එහෙනම් පිරිවැය පැත්තෙන් තිබ්බොත් අපි බලන්නේ අඩුම පිරිවැය. ඵලදාව පැත්තෙන් තිබ්බොත් අපි බලන්නේ වැඩිම ඵලදාව. මම පාඩමේ ලොකු කොටසක් ළමයි ඔබත් එක්ක සාකච්ඡා කරා. ඔබට එකපාර කිව්වා. දැන් මේ සේරම ගානකට අරන් ආවොත් මේ ගාන තියෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට තේ සහ රබර් නිපදවීමට අවශ්‍ය. නැත්නම් අපි කියනවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ශ්‍රම පැයකින් නිපදවන තේ හා රබර් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. දැන් හොඳ උත්තරයක් දෙන්න. මේක පළදාව දැන් ගානක් දැක්ක ගාම ඉරක් ගහගන්න මේක පළදාවද පිරිවැය පැත්තෙන්ද තියෙන්නේ. නිපදවන්න අවශ්‍ය තේ හා රබර් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. තියෙන්නේ පළදාව පැත්තෙන්ද පිරිවැය පැත්තෙන්ද? හරියටම හරි. මේ ගාන තියෙන්නේ තේ හා රබර් ප්‍රමාණය. වගුවේ තියෙන්නේ හදන්න පුළුවන් භාණ්ඩ. එහෙනම් පළදාව පැත්තෙන් තියෙන්නේ. ඊළඟටම ඔබට හිතෙන්න ඕනේ පළදාව නම් නිරපේක්ෂ වාසියේදී වැඩිම එක්කෙනාද බලන්නේ අඩුම එක්කෙනාද? පළදාව නම් නිරපේක්ෂ වාසියේදී වැඩිම කෙනාද බලන්නේ අඩුම කෙනාද? වැඩිම පළදාවක් තියෙන කෙනාට තමයි නිරපේක්ෂ වාසිය. වැඩිම කෙනා. ඊළඟට තමයි මේ වැඩිම කෙනාව බලන්නේ හැම වෙලේම භාණ්ඩය දිගේ. දැන් මම ඔබට කියනවා හැම වෙලේම ඔබ වාසිය බලද්දි වැඩිම හදන්න පුළුවන් කෙනා බලද්දි භාණ්ඩය දිගේ බලන්න කියලා. ඔබ මේක වැඩිපුර හිතන්නේ. හැබැයි මේකේ අක්ෂ මාරු කරලා දුන්න ගාම ඔබට පැටලෙනවා. ඒ නිසා හැම වෙලේම ළමයි නිරපේක්ෂ වාසිය බලන්නේ භාණ්ඩය දිගේ. ඔන්න එහෙනම් භාණ්ඩය. ඔන්න භාණ්ඩය දිගේ. හරිද ළමයි? ඔන්න භාණ්ඩය දිගේ. මම බලනවා හරිද? භාණ්ඩය දිගේ. හරිද ළමයි? නෑ වැරදි. මම මේ බැලුවේ රට දිගේ. බලන්න කියන්නේ රට දිගේ නෙමෙයි භාණ්ඩය දිගේ. ඔන්න භාණ්ඩය බලන්න භාණ්ඩය දිගේ. දැන් පළදාව පැත්තෙන් තියෙන්නේ. වැඩිම කෙනා කවුද ළමයි? 10ද 5ද ලොකු? 10 ලොකුයි. ඒ කියන්නේ තේවල නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? ශ්‍රී ලංකාවට. බලන්න රබර් දිගේ කාටද ළමයි තියෙන්නේ? බලන්න රබර් දිගේ කාටද තියෙන්නේ? 20යි ඉන්දියාවට. බලන්න ළමයි මේවා ඊටාම තිතට නූලට ඉගෙන ගන්න හැටි. ඉස්සෙල්ලාම බලන්න ඕනේ ගාන කියුවට පස්සේ මේක පළදාවෙන්ද පිරිවැයෙන්ද කියලා. ඔබ හඳුන ගන්නවා වගුවේ තියෙන්නේ භාණ්ඩ නම් ඒක පළදාව කියලා. ඔබ තව ඉස්සරහට කතාව අරන් යනවා පළදාව නම් ඔබ දන්නවා වැඩිම කෙනාව බලන්නේ. ඊට පස්සේ ඔබ තව කතාව ඉස්සරහට අරන් යනවා වැඩිම කෙනාව බලන්නේ භාණ්ඩය දිගේද රට දිගේද? භාණ්ඩය දිගේ. මෙන්න තේ වැඩියෙන්ම හදන්න පුළුවන් කෙනා ශ්‍රී ලංකාව. රබර් වැඩියෙන්ම හදන්න පුළුවන් කෙනා ඉන්දියාව. කතාව ඉස්සරහට අරන් ගියොත් ඔබෙන් ඊළඟට අහනවා තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසි තියෙන්නේ කාටද? කාටද ළමයි? තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසි තියෙන්නේ කාටද? ඉක්මනට කියන්න. තේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට. ඔබ මෙහෙම ලිව්වයි කියලා ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔබ මේකට හේතුව ලියන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ළමයි හේතුව ලියද්දි මල් ලියන විදිහටම පුරුදු වෙන්න. එතකොට ලේසි. තැන් තැන් වල එක එක විදිහ කියනවා. මේ තමයි හරිම විදිහ. මේ විදිහට පුරුදු වෙන්න. ඇයි ළමයි තේ වලට නිරපේක්ෂ වාසිය හම්බුනේ? ඇයි? ශ්‍රී ලංකාවට මොනවා පුළුවන්ද ළමයි? අපි කියනවා ශ්‍රී ලංකාවට වැඩිම පළදාවකින් නිපදවිය හැකි භාණ්ඩය වන්නේ තේය. නැත්නම් අපි මෙහෙම ලියන්න පුළුවන්. තේ වැඩිම පළදාවකින් නිපදවන්නේ ශ්‍රී ලංකාව නිසා. එහෙනම් ඇයි තේවල වාසිය ශ්‍රී ලංකාවට තිබ්බේ? තේවල නිරපේක්ෂ වාසිය ශ්‍රී ලංකාවට තිබ්බේ ඇයි ළමයි? වැඩිම පළදාවකින් තේ නිපදවන්නේ ශ්‍රී ලංකාව. එක ශ්‍රමිකයෙක්ගේ එක පැයකින් ශ්‍රමිකයෙක් එක පැයක් වැඩ කරපුවම
ලංකාවේ තේ කිලෝ 10ක් හදා ගන්න පුළුවන්. හැබැයි ඉන්දියාවේ 5යි හදන්න පුළුවන්. වැඩිම පළදාවකින් තේ නිපදවන්නේ ශ්‍රී ලංකාව. ඒ නිසා තේවල නිරපේක්ෂ වාසිය තියෙන ශ්‍රී ලංකාවට. ඊළඟට එමු ළමයි රබර්. රබර් වල නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? රබර් වල නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? ඉක්මනට කියන්න. රබර් වල නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? ඉන්දියාවට. හේතුව කියන්න මට. කොහොමද හේතුව ලියන්නේ? යටින් අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. රබර් වැඩිම පළදාවකින් නිපදවන්නේ ශ්‍රී ලංකාව බැවිනි. රබර් වැඩිම පළදාවකින් නිපදවන්නේ ශ්‍රී ලංකාව බැවිනි. ඔය දෙක ලියලා ඉවර වෙලා ඔබෙන් අහනවා දෙරටටම වාසි සහගත වෙළඳාමක් සිදුවන ආකාරය පැහැදිලි කරන්න. මෙන්න ලියන ඊළඟ ප්‍රශ්නේ දෙරටටම වාසි සහගත වෙළඳාමක් සිදුවන ආකාරය පැහැදිලි කරන්න. දැන් රටවල් දෙකටම වාසි සහගත වෙන වෙළඳාමක් සිද්ධ වෙන විදිහ පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට ඔබ ඉස්සෙල්ලාම ගන්නවා එක රටක්. මට කියන්න ඔබ කැමති රට මොකද්ද? අපි ගමු ශ්‍රී ලංකාව. පටන් ගන්න එහෙම රටක් අරගෙන රටෙන් පටන් ගන්න. මොන ශ්‍රී ලංකාව. හරි. දැන් ඔබ මට හොඳ උත්තරයක් ලියන්න. හොඳම උත්තරයක් කියන්න. මම ශ්‍රී ලංකාවේ වැඩේ පටන් ගන්නවා. මට ඔබ හොඳම උත්තරයක් කියන්න. දැන් යම් රටකට නිරපේක්ෂ වාසි ශ්‍රී ලංකාවට නිරපේක්ෂ වාසි තියෙන්නේ තේ කියන භාණ්ඩයෙන්. එහෙනම් ශ්‍රී ලංකාව සියලුම සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවලා මොන භාණ්ඩයද හදන්න ඕනේ? ශ්‍රී ලංකාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවලා මොන භාණ්ඩයද හදන්න ඕනේ? තේ. ඇයි ඒ? එයාට නිරපේක්ෂ වාසි තියෙන්නේ තේ. ඒ නිසා එයා ශ්‍රී ලංකාව මේ වචන මෙහෙමම ලියන්න ඕනේ. සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා නැත්නම් සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කර මොනවද නිපදවද? මොනවද නිපදවන්නේ? ශ්‍රී ලංකාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කර මොනවද නිපදවන්නේ? තේ නිපදවා. ළමයි මොනව කරනවද? තේ නිපදවා මොනවද? අපනයනය කර. මොනවා ගෙන්න ගන්න ඕනේද? තේ නිපදවා අපනයනය කර මොනවා ගෙන්න ගන්න ඕනේද? මොනවා ගෙන්න ගන්න ඕනේද? රබර් ආනයනය කළ යුතුයි. රබර් ආනයනය කළ යුතුයි. සමහර අයට ඕන නම් මෙහෙම කියන්න පුළුවන්. සමහර අය මෙහෙමත් කියන ප්‍රශ්නයක් නේ. ශ්‍රී ලංකාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කොට තේ නිපදවා අතිරික්තය අපනයනය කොට අනිත් රට ඕන නම් ඉන්දියාවෙන් රබර් ආනයනය කළ යුතුයි. එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නෑ. ඊළඟට මොකද්ද ලියන්නේ ළමයි? ඊළඟ රට. ඊළඟ රට කවුද? ඊළඟ රට කවුද ළමයි? ඉන්දියාව. ඉතින් ඉන්දියාව ඉක්මනට කියන්න. ඉන්දියාව ඊට පස්සේ සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කර මොනවද නිපදවන්නේ? රබර් නිපදවා අතිරික්තය අපනයනය කර මොනවද? රබර් නිපදවා අතිරික්ත අපනයනය කර ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කළ යුතුය. ඔය දෙකම ලියලා අවසානයේ ලියනවා මෙමගින් මෙහෙම කරොත් ළමයි දෙරටටම වාසි සහගත වෙළඳාමට ප්‍රවේශ විය හැක. මෙමගින් දෙරටටම වාසි සහගත වෙළඳාමට ප්‍රවේශ විය හැක. අපි ලොකු වැඩක් ඉවර කරා. දැන් කල්පනාවෙන් ඉමු. ඉස්සලා මොකද කරේ? ගාන කියවලා මොකද්ද පළදාවද පිරිවැයද කියලා බලාගත්තා. දැන් ගානේ තියෙන තේ හා රබර් කියන්නේ පළදාව. පළදාව නම් වැඩිම පළදාවක් තියෙන එකන තමයි හදන්න ඕනේ. භාණ්ඩයේ දිගේ තමයි බලන්නේ. තේ දිගේ බැලුවා වැඩියෙන්ම හදන්න පුළුවන් 10 ශ්‍රී ලංකාව. රබර් දිගේ බැලුවා වැඩියෙන්ම හදන්න පුළුවන් ඉන්දියාව 20. පහලින් අහනවා තේ පුළුවන් කාටද ශ්‍රී ලංකාව? හේතුව අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හේතුව වැඩිම පළදාවකින් තේ නිපදවන්නේ ශ්‍රී ලංකාව බැවිනි. රබර් නම් ඉන්දියාව. හේතුව ලියන්න ඕනේ වැඩිම පළදාවකින් රබර් නිපදවන්නේ ඉන්දියාව බැවිනි. රබර් නිපදවන්නේ ඉන්දියාව බැවිනි. ගාන ඊට පස්සේ අහනවා දෙරටටම වාසි සහගත වෙළඳාමක් සිද්ධ වෙන ආකාරය. රටවල් දෙකටම වාසි වෙන ආකාරය පැහැදිලි කරන්න කියලා හරිම ලේසියෙන් ලියනවා. එක රටක් ඉස්සරහාම ගන්නවා. ශ්‍රී ලංකාව ගත්තා. ශ්‍රී ලංකාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා හදන භාණ්ඩය මොකද්ද? තේ නිපදවා අපනයනය කොට අතිරික්ත අපනයනය කොට ඉන්දියාවෙන් රබර් ආනයනය කළ යුතුයි. ඊට පස්සේ ඉන්දියාව පැත්තෙන් ලියනවා ඉන්දියාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කර රබර් නිපදවා අතිරික්ත අපනයනය කර ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කළ යුතුයි. අවසාන ලියනවා මෙමගින් දෙරටටම වාසි සහගත වෙළඳාමට ප්‍රවේශ විය හැක. ඔතන නිරපේක්ෂ වාසි වල එක කොටසක් අවසන් කරනවා.
මෙන්න බලන්න ප්‍රසන්ටේෂන් එකේ මේ දේවල් කොහොමද වෙන්නේ කියලා. තමයි. අපහැදිලි කෙනෙක් ඉන්නවනම් අහන්න. නෑ. අපි ගානක් බලලාම ඊට පස්සේ අපහැදිලිද කියලා බලමු. ඔබ තනියම උත්සාහ කරන්න. අපි ගානක් බලමු. මෙන්න අන්තර්ජාතික වෙළඳාම, අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම. අපනයන ළඟ ලියන්න ළමයි නිර්යාත වෙළඳාම, ආනයන ළඟ ලියන්න ආයාත වෙළඳාම. අපනයන ළඟ ලියන්න නිර්යාත වෙළඳාම, ආනයන ළඟ ලියන්න ආයාත වෙළඳාම. අපනයන ළඟ ලියන්න නිර්යාත වෙළඳාම, අපනයන ළඟ ලියන්න නිර්යාත වෙළඳාම, ආනයන ළඟ ලියන්න ආයාත වෙළඳාම. එතකොට අන්තර්ජාතික වෙළඳාම ප්‍රධාන මූලධර්ම දෙකයි නිරපේක්ෂ වාසි න්‍යායයි සාපේක්ෂ වාසි න්‍යායයි. නිරපේක්ෂ වාසි කියන්නේ එක්ක වැඩිම පළදාවකින් නැත්තම් අඩුම පිරිවැයකින් භාණ්ඩයක් හදන්න පුළුවන් රට තමයි අපි තෝරන්නේ. ලියන්න. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී ඔයාලා අද ස්ක්‍රීන් එක පොඩ්ඩක් පැහැදිලි නැහැ මේ ප්‍රසන්ටේෂන් එකට දාලා තියෙන ස්ලයිඩ් එකේ පොඩි ප්‍රශ්නයක්. ස්ලයිඩ් එකට දාලා තියෙන තීම් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. අදට චුට්ටක් කොහොම බලමු ඊළඟ දවසේ මම මාරු කරන්න කියන්න. සහ තව කැමරාවක් එන්න තියෙනවා. තාම නැව්ගත වෙලා තියෙන්නේ කියනකන් චුට්ටක් ඉවසීමෙන් ඉන්න. ඒකෝර කැමරා තුනක් තියෙන ඔයගලන්ට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී හරි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී එක් රටක් තවත් රටකට සාපේක්ෂව අඩු පිරිවැයකින් හෝ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී එක් රටක් තවත් රටකට සාපේක්ෂව අඩු පිරිවැයකින් හෝ වැඩි පළදාවකින් නිෂ්පාදනය කළ හැකි තත්වයකි. හයිලයිට් කරන්න නිරපේක්ෂ වාසිය ආය හයිලයිට් කරන්න වැඩි පළදාවකින් හෝ අඩු පිරිවැයකින් කියන එක. හයිලයිට් කරන්න වැඩි පළදාවකින් හෝ අඩු පිරිවැයකින් කියන එක. මේක භාණ්ඩයක් විතරක් නෙමෙයි ළමයි සේවාවක් වුණත් ප්‍රශ්නයක් නෑ. සේවාවක් නිෂ්පාදනය කරද්දිත් එක රටකට සාපේක්ෂව තවත් රටකට අඩු පිරිවැයකින් හරි එහෙම නැත්නම් වැඩි පළදාවකින් හරි නිපදවන්න පුළුවන් නම් ඒ රටට අපි කියනවා නිරපේක්ෂ වාසිය තියෙනවායි කියලා. ආයි පාරක් කියන්න. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී එක් රටක් තවත් රටකට සාපේක්ෂව අඩු පිරිවැයකින් හෝ වැඩි පළදායීතාවයකින් නිෂ්පාදනය කළ හැකි තත්වයකි. අඩු පිරිවැයකින් හෝ වැඩි පළදායීතාවයකින් නිෂ්පාදනය කළ හැකි තත්වයකි. අඩු පිරිවැයකින් හෝ වැඩි පළදායීතාවයකින් නිෂ්පාදනය කළ හැකි තත්වයකි. හරි. එනම් යම් රටකට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සිය වෙළඳ සහකරු නිපදවනවාට වඩා අඩු සම්පත් පිරිවැයක් යටතේ නිපදවිය හැකි නම් මුලින් කී රටට එම භාණ්ඩය නිපදවීම වාසි සහගත බව හා දෙවනුව කී රටට එම භාණ්ඩය නිපදවීම අවාසි සහගත බවත්ය. දැන් රටවල් දෙකක් තියෙනවා නම් ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි කියලා. ඒකෙන් ශ්‍රී ලංකාවට නම් නිරපේක්ෂ වාසිය තියෙන වැඩිම පළදාවකින් හදන්න පුළුවන්. ශ්‍රී ලංකාව වාසි සහගත රට වෙනවා. එතකොට ඉන්දියාවට අවාසි වෙනවා. ඒකයි ඔය කියන්නේ. අපි මේව කතා කරා. නිරපේක්ෂ වාසි මූලධර්මය අපි මේ ටික සාකච්ඡා කරා ළමයි. ආයාත කියලා කියන්නේ ආනයනය, නිර්යාත කියලා කියන්නේ අපනයනය. ආයාත කියලා කියන්නේ ආනයනය, නිර්යාත කියලා කියන්නේ අපනයන. හරි. මෙන්න ඔබට ගානක් තියෙනවා. try එකක් දෙන්න තනියම. මෙන්න ගාන තියෙනවා. පිටු අංක ඊට පස්සේ අපි නැවත ඊට ටික සාකච්ඡා කරමු. ඔන්න දැන් මම කියලා දුන්න જાති ගානක් තියෙනවා. ඉක්මනට try කරන්න. පිටු අංක 5. පැන්සලින් කරන්න ළමයි. ඒ ඔයගොල්ලන්ට අවිශ්වාස නිසා නෙමෙයි. ආයෙ ඔයගොල්ලන්ට ගෙදරදී පෑනින් කරන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට කරන අය පැන්සලින් කරන්න. ඉක්මන් කරලා පැන්සලින් කරන්න.
මෙන්න බෝඩ් එකේ දාලා තියෙනවා තායිලන්තයයි තායිවානයයි ටයර් සහ ජංගම දුරකථන නිපදවනවලු. යෙදෝ මේකකින් ලබා ගන්න පුළුවන් පළදාවලු පහත වගේ දැක්වෙන්නේ. පළදාව කියන්නේ නිෂ්පාදන හැකියාව පැත්තෙන් තියෙන්නේ. ඕගොල්ලන් අහන ප්‍රශ්න දෙක තමයි විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕනේ රටවල් ඒ භාණ්ඩත් එක්ක ලියන්න ඕනේ හේතුව ලියන්න ඕනේ. ඊට පස්සේ දෙරටටම වාසසහගත වෙළඳාමේ ස්වරූපය ලියන්න ඕනේ. නිලිවර කට්ටිය හරි කියලා කියන්න. හරි එක්කෙනෙක් ඉවරයි. හරි කට්ටිය ඉවරයි. එහෙනම් බලමු උත්තරේ. ඉස්සලාම ළමයි මේක දිහා බලද්දි ටයර් දිගේ හැම ඉස්සලාම බලන්න ඕනේ මේක පළදාව පැත්තෙන්ද පිරිවැය පැත්තෙන්ද තියෙන්නේ කියලා. ගාන දැක්ක ගාම කියන්න පුළුවන් තියෙන්නේ යෙදෝම් මේකකින් ලබා ගන්න පුළුවන් පළදාවන්. එහෙනම් ළඟින් පැන්සලෙන් ලියා ගන්න ඕනේ පළදාව. පළදාව නම් නිරපේක්ෂ වාසිවලදී වැඩිම එක. එහෙනම් පැන්සලෙන් ලියා ගත්තට කමක් නැහැ. පළදාව නිරපේක්ෂ වාසිවලදී වැඩිම එක. ටයර් බාණ්ඩ දිගේ හැම වෙලෙම බලන්නේ ටයර් දිගේ බලද්දි වැඩියෙන්ම හදන්නේ තායිලන්තේ 16 රවුන්ඩ් කරගන්නවා හයිලයිට් කරගන්න එපා රවුන්ඩ් කරගන්න මොකද පේපරේදීත් ඔයගොල්ලෝ රවුන්ඩ්ම කරගන්න ජංගම දුරකථන දිගේ බලද්දි වැඩියෙන්ම හදන්නේ තායිවානයේ 12ත් රවුන්ඩ් කරගන්න හරි එතකොට අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා තායිලන්තයේ මොනවද හදන්න ඕනේ ටයර් ඇයි ඒ ටයර් වැඩියෙන්ම හදන්නේ 16ක් හදන්නේ තායිලන්තේ එහෙනම් ලියනවා තායිලන්තයේ ළඟ ටයර් මෙන්න ටයර් හේතුවට ලියනවා යෙදෝම් මේකකයකින් වැඩිම ටයර් ප්‍රමාණයක් නිපදවන්නේ තායිලන්තයේ. නැත්නම් වැඩිම පළදාවකින් ටයර් නිපදවන්නේ තායිලන්තයේ. දෙකෙන් ඕන එකක් ලිව්වොත් හරියක්. යෙදෝම් මේකකයකින් වැඩිම ටයර් ප්‍රමාණයක් නිපදවන්නේ තායිලන්තයේ. නැත්නම් නිපදවිය හැක්කේ තායිලන්තයට බැවිනි. එහෙම ලිව්වත් හරිය. නැත්නම් වැඩිම පළදාවකින් ටයර් නිපදවන්නේ තායිලන්තයේ බැවිනි. තායිවානයට හදන්න පුළුවන්. බලමු ජංගම දුරකථන දිගේ ගිහිල්ලා ජංගම දුරකථන දිගේ ගියාම වැඩියෙන් හදන්න පුළුවන් තායිවානයට 12ක්. එහෙනම් අපි ලියනවා තායිවානයේ තමයි ජංගම දුරකථන. ඒකට හේතුව යෙදෝම් මේකකයකින් වැඩිම ජංගම දුරකථන ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් තායිවානයට බැවිනි. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් වැඩිම පළදාවකින් ජංගම දුරකථන නිපදවන්නේ තායිවානයේ බැවිනි. හරිද ළමයි? හරිද? තාම පැන්සලෙන් ලියන්නේ ගෙදරදී දෙවෙනි පාර කරද්දි ගණන් ටික පෑනින් කරන්න. හරිද ළමයි? ඉස්සරහට යමුද? හරි. දෙරටටම වාසිදායක වෙළඳාමේ ස්වරූපය. අහනවා දෙරටටම වාසිදායක වෙළඳාමේ ස්වරූපය මොකක්ද කියලා. එතකොට ඉස්ලාම් කැමති රටක් ගන්නවා. මම ගන්නවා තායිලන්තය. තායිලන්තයේ සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කොට අන්න ටයර් නිපදවා අතිරික්තය කියලා තිබුත් ගොඩක් හොඳයි. ටයර් නිපදවා අතිරික්තය අපනයනය කර ජංගම දුරකථන ආනයනය කිරීමෙන්ද නැත්නම් ආනයනය කළ යුතුයි. ඊට පස්සේ ඊළඟ රට ගන්නවා තායිවානයේ සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා ජංගම දුරකථන නිපදවා අතිරික්තය අපනයනය කොට ටයර් ආනයනය කළ යුතුයි. ඊට පස්සේ ලියනවා එමගින් දෙරටටම වාසි සහගත වෙළඳාමට ප්‍රවේශ විය හැක. එමගින් දෙරටටම වාසිදායක වෙළඳාමට ප්‍රවේශ විය හැක. මේ අකුරු මේ විදිහටම තියෙන්න ඕනේ නැහැ. මං කිව්වා අදහස තිබ්බනම් හරි. මොකද අදහස? තායිලන්තයේ සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා ටයර් නිපදවා අතිරික්තය අපනයනය කොට මොනවද ගෙන්න ගන්න ඕනේ? ජංගම දුරකථන ආනයනය කළ යුතුයි. තායිවානය සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා ජංගම දුරකථන නිපදවා අතිරික්තය අපනයනය කොට ටයර් ආනයනය කළ යුතුයි. අවසානයේ ලියනවා එමගින් දෙරටටම වාසිදායක වෙළඳාමට ප්‍රවේශ විය හැක. එච්චරයි. ඔය යටම තියෙන වාක්‍ය ලිව්වත් කමක් නැහැ නොලිව්වත් කමක් නැහැ. මෙහෙම කරන එකෙන් නැත්නම් මෙසේ කිරීමෙන් භාණ්ඩ වර්ග දෙකම එක රටක් නිපදවනට වඩා වාසි සහගතයි.
එක ලිව්වත් කමක් නැහැ නොලිව්වත් කමක් නැහැ. මම කියන විදිහට පුරුදු වෙන්න. පැහැදිලිද? පැහැදිලිද ළමයි? හරිද? ඉස්සරහට යමුද? පැහැදිලිලු. අනිත් අය අපැහැදිලි කෙනා නම් අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ආය පාරක් කියලා දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. නැවත වරක් කියලා දීම කිසිම ගැටලුවකට හේතුවක් නොවේ. පැහැදිලි. පැහැදිලි නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ උදාහරණයෙන් අල්ලගන්න. මේ බලන්නකො ඊළඟ උදාහරණය. අන්තිම වාක්‍යය ආයි කියන්නකෝ. හරි. මෙසේ කිරීම භාණ්ඩ වර්ග මෙසේ කිරීම භාණ්ඩ දෙවර්ගයේම දෙරට අතර නිපදවනවාට වඩා මෙසේ කිරීම භාණ්ඩ දෙවර්ගයේම දෙරට අතර නිපදවනවාට වඩා වරහන් ඇතුලේ ස්වයංපෝෂී වෙනවාට වඩා දෙරටටම වාසහගත වේ. ඒ කියන්නේ මෙහෙම අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන එක ඇතුලේ මෙහෙම භාණ්ඩ ආනයනය අපනයනය කරගන්න එක ඇතුලේ Taman තනියම භාණ්ඩ දෙකම හදා ගන්නවට වඩා වාසී කියලා මේ කියන්නේ. යමුද ළමයි ඉස්සරහට? යමු. දැන් ඔය ඕකොල්ලෝ ඉගෙන ගත්තේ මොන පැත්තෙන්ද ගාන? ඵලදාව පැත්තෙන් තිබ්බොත්. එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව පැත්තෙන් තිබ්බොත්. ගානක් ළමයි නිෂ්පාදන හැකියාව වගේම නිෂ්පාදන පිරිවැය පැත්තෙන් තියෙන්නත් පුළුවන්. මේ බලන්නකෝ. මේ බලන්න. ගානක් නිෂ්පාදන පිරිවැය පැත්තෙන් තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙහෙම මම ගාන ලියනවා. අපි ගාන ගමු මෙන්න මෙහෙම. තිරිගු සහ බිස්කට් අපි ලියනවා එංගලන්තය හා ප්‍රංශය තිරිගු සහ බිස්කට් නිපදවයි. මෙන්න පෑනක් ගන්න. එංගලන්තය හා ප්‍රංශය තිරිගු හා බිස්කට් නිපදවයි. තිරිගු හා බිස්කට් ඒකකයක් නිපදවීමට අවශ්‍ය බිස්කට් ඒකකයක් නිපදවීමට අවශ්‍ය ශ්‍රම පැය ගණන පහත වගුවේ දැක්වේ. එංගලන්තය ප්‍රංශය තිරිගු බිස්කට් 10යි 8යි 20යි 12යි 20යි 32යි. හරි. දැන් උඩ කියවමු ඉස්සෙල්ලාම. උඩ මෙන්න මෙහෙමනේ කියන්නේ. එංගලන්තය හා ප්‍රංශයට තිරිගු හා බිස්කට් නිපදවන්න පුළුවන්. තිරිගු හා බිස්කට් ඒකකයක් නිපදවීමට අවශ්‍ය ශ්‍රම පැය ගණන පහත වගුවේ දැක්වේලු. තිරිගු සහ බිස්කට් ඒකකයක් නිපදවන්න අවශ්‍ය ශ්‍රම පැය ගණන ශ්‍රමිකයන්ට යන පැය ගණන පහත වගුවේ දැක්වෙනවා. දැන් වගුවේ තියෙන ශ්‍රම පැය ගණන. ඔබ හොඳ උත්තරයක් දෙන්න. ඒ කියන්නේ මේක පළදාව පැත්තෙන්ද තියෙන්නේ පිරිවැය පැත්තෙන්ද? ශ්‍රම පැය ගණන පහත වගුවේ දැක්වේ. වගුවේ තියෙන ශ්‍රම පැය. පළදාවද පිරිවැයද? හරියටම හරි පිරිවැය. පිරිවැය නම් එන්න ඕනේ ඊළඟට හිතෙන්න ඕනේ මොකද්ද ලොකුම දේ? පිරිවැය නම් අඩුම කෙනාද වැඩිම කෙනාද? පිරිවැය නම් අඩුම කෙනා. මොකද ගියේද බලන්න අඩුම කෙනා? මොකද ගියේද බලන්න අඩුම කෙනා? අඩුම කෙනා බලන්නේ මොකක් දිගේද? භාණ්ඩෙ දිගේ. තිරිගු දිගේ බලාගෙන යද්දි ළමයි අඩුම කෙනා කීයද? තිරිගු දිගේ බලාගෙන යද්දි අඩුම කෙනා 8. බිස්කට් දිගේ බලාගෙන යද්දි අඩුම කෙනා කවුද? බිස්කට් දිගේ බලාගෙන යද්දි අඩුම කෙනා කවුද? 20 එංගලන්තය. එහෙනම් මම ලියනවා තිරිගු එංගලන්තෙන් අපි ලියනවා තිරිගු නිපදවන්න ඕනේ කවුද ළමයි? තිරිගු කවුද? ඉක්මනට කියන්න.
තිරිගු කවුද? තිරිගු කවුද? ෆ්‍රාන්ස්. නියමයි. ඉංග්‍රීසි පන්ති යනවා. ප්‍රංශය. ඉංග්‍රීසි පන්ති යන ළමයි ෆ්‍රාන්ස් කියලා දාලා තියෙනවා. කොච්චර හොඳයිද? ඇයි ළමයි? ෆ්‍රාන්ස් නිපදවන්න ඕනේ ඇයි? ප්‍රංශය නිපදවන්න ඕනේ ඇයි? හේතුව කියන්න. ප්‍රංශය නිපදවන්න ඕනේ ඇයි? හේතුව කියන්න. අඩුම පිරිවැයකින් අන්න අඩුම පිරිවැයකින් තිරිගු නිපදවන්නේ ප්‍රංශය බැවිනි. ප්‍රංශය තිරිගු නිපදවන්න ඕනේ ප්‍රංශය හේතුව ලියන්න ඕනේ අඩුම පිරිවැයකින් තිරිගු නිපදවන්නේ ප්‍රංශය බැවිනි. එන්න ළමයි ඊළඟ එකට. ඊට පස්සේ බලමු බිස්කට්. සෝ බිස්කට් මොන රටද? ඉංග්ලන්ඩ්. very good. එංගලන්තය. ඉංග්‍රීසියෙන් ලියනවා එංගලන්තය කියලා. ළමයි ඇයි බිස්කට් දිගේ ගියාම අඩුම පිරිවැයකින් අඩුම ශ්‍රම පැය ගානකින් හදන්න පුළුවන් එංගලන්තයට. හේතුව කියන්න. අඩුම ශ්‍රම පැය ගන්න නැත්නම් අඩුම පිරිවැයකින් බිස්කට් නිපදවන්නේ එංගලන්තය බැවිනි. අඩුම පිරිවැයකින් බිස්කට් නිපදවන්නේ එංගලන්තය බැවිනි. ඔච්චරයි. ඔබෙන් අහනවා ඊළඟ ප්‍රශ්නය අර සුපුරුදු ප්‍රශ්නේ. දෙරටටම වාසි සහගත වෙළදාමේ ස්වරූපය දක්වන්න. අන්න රටවල් දෙකටම වාසි සහගත වෙළදාමේ ස්වරූපය දක්වන්න. ළමයි වාසි සහගත වෙළදාම ලියද්දී ඔබට අදාළ නැහැ පිරිවැය පැත්තෙන්ද පළදා පැත්තෙන්ද තිබ්බේ කියලා. ඔබ පටන් ගන්නේ කාගෙන්ද? වාසි සහගත වෙළදාම ලියන්න කියපුවම කොහෙන්ද ළමයි පටන් ගන්නෙ? වාසි සහගත වෙළදාම ලියන්න කිව්වම කොහෙන්ද පටන් ගන්නෙ? කැමති රටකින් පටන් ගන්න. රට මොකද්ද? එංගලන්තෙට මම කැමතියි. නෑ ප්‍රංශයෙන් ගමු ළමයි. ප්‍රංශය සුන්දරයි. ප්‍රංශය සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කර මොනවද ප්‍රංශය හදන්නේ? තිරිගු නිපදවා. තිරිගු නිපදවා. අතිරික්තය අපනයනය කොට මොනවද ගෙන්න ගන්නේ? ප්‍රංශය සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කොට තිරිගු නිපදවා අතිරික්තය අපනයනය කොට. හරි. බිස්කිට්ස් බිස්කට් ආනයනය කළ යුතුයි. ඊළඟ රට ගන්න. එංගලන්තය සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කර මොනවද හදන්නේ එංගලන්තය? ඉංග්ලන්ඩ්. මොනවද ළමයි ඉංග්ලන්ඩ් හදන්නේ? බිස්කිට්ස් බිස්කට් නිපදවා අතිරික්තය අපනයනය කොට මොනවද ගෙන්න ගන්නේ? බිස්කට් අතිරික්තය අපනයනය කළා මොනවද ගෙන්න ගන්නේ? තිරිගු ආනයනය කළ යුතුයි. කොච්චර සුන්දරද? ඔය දෙක ලියලා අවසානයේ ලියනවා නම් වැදගත්ම දේ මෙමගින් දෙරටටම වාසි සහගත වෙළදාමකට ප්‍රවිෂ්ඨ විය හැක. මෙමගින් දෙරටටම වාසි සහගත වෙළදාමකට ප්‍රවිෂ්ඨ විය හැක. සුන්දරයි සුන්දරයි ආයෙත් සුන්දරයි. ළමයි එහෙනම් සුන්දර නම් පිටු අංක 6 තියෙන අභ්‍යාසය තනියම කරලා හරි කියලා දාන්න. පිටු අංක 6 තියෙන අභ්‍යාසය කරලා හරි කියලා දමන්න. පිටු අංක 6 අභ්‍යාස කරලා හරි නම් හරි කියලා දාන්න. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න. මේ උදාහරණය
හරි ඉක්මනට හදන්න. හරි කියලාත් කියනවා. ගාන පේන්නෙත් නෑලු. ඕන් ගාන දැම්මා. ඉවරයිලු. හොඳයිනේ. තමයි ගෙදර කවුරුත් නෑ. වතුර එකක්වත් ගෙනල්ලා දෙන්න. මං දුවලා ගිහිල්ලා වතුර එකක් අරගෙන එන්න. මට අමතක වුණා වතුර එකක් ගන්න. නිසා ඔහොම ඉන්න. එහෙම දුවන්න එපා. ඉන්න හැමෝම ඉන්න. මම විනාඩියෙන් වතුර එකක් අරන් යනවා. වතුර ගේන්නේ මේ ඇමරිකාවට නෙමෙයි යන්නේ. තප්පරයක් දෙන්න. ඉක්මනට ඉවර ගන්න මම විනාඩියෙන් ඉන්නවා. හරි. දැන් ඉස්සලාම කියවමු ළමයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකටම අර්ථාපල් කිලෝවක් සහ තේ කිලෝවක් නිපදවන්න අවශ්‍ය ශ්‍රම පැය ගණන පහත වගේ දැක්වේ. ශ්‍රම පැය නම් අපි ලියන්න ඕනේ ළමයි. පළදාවද පිරිවැයද මේ තියෙන්නේ? පිරිවැය. පිරිවැය නම් අඩුම කෙනාද වැඩිම කෙනාද බලන්නේ? අඩුම එක්කෙනා. එහෙනම් තේ දිගේ ගිහිල්ලා බලනවා අඩුම එක්කෙනා ශ්‍රී ලංකාව. අර්ථාපල් දිගේ ගිහිල්ලා බලනවා අඩුම එක්කෙනා ඉන්දියාව. කිසිම ප්‍රශ්නයක් නැහැ. තේ නිපදවන්න ඕනේ ශ්‍රී ලංකාව, අර්ථාපල් නිපදවන්න ඕනේ ඉන්දියාව. එහෙනම් ලියනවා තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, අර්ථාපල්. හේතුව තේ කිලෝවක් අඩුම පිරිවැයකින් නිපදවන්නේ ශ්‍රී ලංකාව මගිනි, අර්ථාපල් කිලෝවක් අඩුම පිරිවැයකින් නිපදවන්නේ ඉන්දියාව මගිනි. දෙරටම වාසාගත වෙලදාම කොහොමද? අපි අර කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කොට තේ නිපදවා අතිරික්ත අපනයනය කොට අර්ථාපල ආනයනය කළ යුතුයි. ඉන්දියාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා අර්ථාපල නිපදවා අතිරික්ත අපනයනය කොට තේ ආනයනය කළ යුතුයි. මෙසේ කිරීමෙන් දෙරටටම වාසි සහගත වෙලදාමට ප්‍රවේශ විය හැක. හරි. දැන් කතාව තේරුණාද ළමයි හැමෝටම? කතාව තේරුණාද හැමෝටම? ඔව්. දැන් කතාව ඉස්සරහට අරන් යනවා මේකේ තියෙන උදාහරණෙත් එක්කම. දැන් මම මේකේ තියෙන උදාහරණයක් එක්කම යන්නේ. ළමයි වේගෙ වැඩි වගේද? මම ටිකක් ඉක්මනට කරනවා. වේගෙ වැඩි වගේද? දැන් ඔයගොල්ලෝ ටිකක් පරිණතයි කියලා හිතලා එකම දේ නැවත නැවත කියන්නේ නැතුව මම ටිකක් වේගෙන් කරනවා. මොකද ඔයගොල්ලන්ට ප්‍රසන්ට් මේ නැවත වීඩියෝස්ත් බලන්න පුළුවන්. හරි. මේ ගාන කරමු. අද රැයට මේකේ අසයින්මන්ට් දානවා ළමයි. අසයින්මන්ට් ටිකත් කරන්න. අනිවාර්යයෙන්ම දානවා. නිරපේක්ෂ වාසි මූලධර්මයේ ඌනතාවය. දැන් ලස්සනට ඔන්න වැඩේ කරන් යනවා. කිසිම ප්‍රශ්නයක් නෑ ළමයි. ලස්සනට මේ කියන විදිහට නිදහස් විදිහට නිස්කලංක විදිහට රටවල් අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙලා තමන්ට වාසසහගත භාණ්ඩ නිපදවලා අපනයනය කරලා අනිත් භාණ්ඩ ආනයනය කරලා නියමට වැඩේ කරන් යනවා. ඕම කරන් යද්දී ඉතින් රටවල් දෙකක් සම්බන්ධයෙන් උන ආයෙ ගාණක් වෙනවා. ආයෙත් ඔන්න රටවල් දෙකක් ඒගොල්ලන්ට හදන්න පුළුවන් භාණ්ඩ බලලා නිරපේක්ෂ වාසිය හොයාගන්නයි යන්නේ. මම හොයාගන්න යද්දී ඔන්න රටවල් දෙක මේකේ තියෙන රටවල් දෙකම ගන්නවා. භාණ්ඩ දෙක රූපවාහිනී සහ DVD යන්ත්‍ර. ඊට පස්සේ සිංගප්පූරුව මැලේසියාව. ගාන දෙනවා
සිංගප්පූරුව සහ මැලේසියාවට සංයුක්ත යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි රූපවාහිනී හා DVD යන්ත්‍ර ප්‍රමාණය. යෙදවුම් ඒකකයකින් ලබාගත හැකි රූපවාහිනී හා DVD යන්ත්‍ර ප්‍රමාණය පහත දැක්වේ. රූපවාහිනී හා DVD යන්ත්‍ර ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. දැන් හොඳ උත්තරයක් දෙන්න. වගුවේ තියෙන්නේ හදන්න පුළුවන් රූපවාහිනී සහ DVD යන්ත්‍ර නම් ගාන තියෙන්නේ පළදාව පැත්තෙන්ද පිරිවැය පැත්තෙන්ද? ගාන තියෙන්නේ පළදාව පැත්තෙන්ද පිරිවැය පැත්තෙන්ද? ගාන තියෙන්නේ පළදාව පැත්තෙන්. පළදාව නම් වැඩිම කෙනාද අඩුම කෙනාද? DVD යන්ත්‍ර නම් පළදාව පැත්තෙන් තියෙන්නේ. පළදාව නම් අඩුම කෙනාද වැඩිම කෙනාද? වැඩිම කෙනා. ඊළඟට මම කියපු වාක්‍ය මෙතන මතක නැත්තම් ඔන්න බලන්න වැඩිම කෙනා. ඔන්න බලනවා සිංගප්පූරුව දිගේ වැඩිම රූපවාහිනී. ඕම් බලනවා මැලේසියාව දිගේ. හරිද ළමයි? මේ බලනවා හරිද? මේ බලනවා හරිද? මේ බලනවා වැරදි. බලන්න ඕනේ මොක දිගේද? භාණ්ඩෙ දිගේ. බලන්න ඕනේ භාණ්ඩෙ දිගේ. ඒකයි මම පටන් ගද්දිම කිව්වේ හුරුවට බලලා හරියන්නේ නැහැ පුතා. දුටු පමණින් හුරුවට බලලා හරියන්නේ නැහැ. හැම වෙලේම තාර්කිකව බලන්න ඕනේ. එයා වගේ කියලා බලලා හරියන්නේ නැහැ. කලින් ගානේ බැලුවේ මෙහෙමයි මෙහෙම දිගට බලනවායි කියලා හරියන්නේ නැහැ. තර්කෙත් එක්ක බලන්න ඕනේ. තර්කේ භාණ්ඩෙ දිගේ බලන්න. ඉතින් ළමයි බලමුකෝ භාණ්ඩෙ දිගේ. මේන් ඉන්නවා භාණ්ඩේ. කවුද භාණ්ඩේ? රූපවාහිනී. බලන්න ඉතින් රූපවාහිනී දිගේ. වැඩිම කෙනා 12. කවුද ළමයි? සිංගප්පූරුව. ළමයි බලන්න DVD යන්ත්‍ර දිගේ මල කෙලියයි. ඒත් වැඩිම කෙනා කවුද? සිංගප්පූරුවමයි. මාර ප්‍රශ්නේ ළමයි වෙන්නේ. මාරම කේස් එකක් දැන් වෙලා තියෙන්නේ. මාර වාසනාවක් තියෙන කාටද ළමයි? සිංගප්පූරුවට. මාරම වාසනාවක් තියෙන්නේ. ඇයි ඒ? භාණ්ඩ දෙක සම්බන්ධයෙන්ම නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? භාණ්ඩ දෙක සම්බන්ධයෙන්ම නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද ළමයි? සිංගප්පූරුවට. මාර වාසනාවක් සිංගප්පූරුවට තියෙන්නේ. ළමයි භාණ්ඩ දෙක සම්බන්ධයෙන්ම නිරපේක්ෂ වාසිය තියෙන්නේ සිංගප්පූරුවට. ළමයි ඔයගොල්ලෝ හිතන්නේ ඔය වගේ තත්ත්වයක් වුණාම ඇඩම් ස්මිත් මොනවා කියන්නේ නැද්ද? ඔහොම යම් භාණ්ඩ දෙකක් සම්බන්ධයෙන් එකම රටට නම් නිරපේක්ෂ වාසිය තියෙන්නේ ඇඩම් ස්මිත් මොනවා කියන්නේ නැද්ද? ඔය වගේ වෙලාවට ඇඩම් ස්මිත් මොනවා කියන්නේ නැද්ද? මොනවා කියන්නේ නැද්ද ළමයි? ඇඩම් ස්මිත් කිව්වේ සිංගප්පූරුවට නම් භාණ්ඩ දෙක සම්බන්ධයෙන්ම වාසි තියෙන්නේ භාණ්ඩ දෙවර්ගයේම සිංගප්පූරුව නිපදවන්න ඕනේ. ළමයි භාණ්ඩ දෙකම සිංගප්පූරුව නිපදවනවයි කියලා කියන්නේ මැලේසියාවට නිපදවන්න භාණ්ඩයක් තියෙනවද? මැලේසියාවට නිපදවන්න භාණ්ඩයක් තියෙනවද? නෑ. එහෙනම් ඇඩම් ස්මිත් කිව්වා මේ වගේ එකම රටකට නම් භාණ්ඩ දෙකම නිපදවන වාසිය යන්නේ. මෙතනදී භාණ්ඩ දෙවර්ගයේම සිංගප්පූරුව විසින් නිපදවන්න ඕනේ. ඒකට හේතුව නිරපේක්ෂ වාසිය භාණ්ඩ දෙකටම තියෙන සිංගප්පූරුවට කිසිදු භාණ්ඩයක් කවුරු නිපදවන්න ඕද නැද්ද? කිසිදු භාණ්ඩයක් කවුරු නිපදවන්න එපාද? මැලේසියාව නිපදවිය යුතු නැත. ඊට හේතුව භාණ්ඩ දෙවර්ගයේ සම්බන්ධයෙන්ම මැලේසියාවට ඇත්තේ නිරපේක්ෂ වාසියද? භාණ්ඩ දෙවර්ගයේ සම්බන්ධයෙන් මැලේසියාවට ඇත්තේ නිරපේක්ෂ කියන්න ළමයි. භාණ්ඩ අන්න හරි අවාසියක්. නිරපේක්ෂ වාසියක්. කොහොමද දැන් මේක උත්තරේ ලියන්නේ? ඇඩම් ස්මිත් කිව්ව විදිහට නම් භාණ්ඩ වර්ග දෙකම වැඩිම පළදාවකින් නිපදවන්නේ සිංගප්පූරුව. එබැවින් භාණ්ඩ වර්ග දෙකම නිපදවිය යුත්තේ සිංගප්පූරුවයි. ඊට හේතුව භාණ්ඩ වර්ග දෙක සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසිය ඇත්තේ සිංගප්පූරුවට නිසා. මැලේසියාව කිසිදු භාණ්ඩයක් නිපදවිය යුතු නැත. ඊට හේතුව භාණ්ඩ දෙවර්ගයේ සම්බන්ධයෙන්ම මැලේසියාවට ඇත්තේ නිරපේක්ෂ වාසියකි. මම ඔහොම ගිහිල්ලා හරියයිද? දැන් අන්තර්ජාතික වෙළඳාම කොතනින් එහාට සිද්ධ වෙනවද? යම් අවස්ථාවක භාණ්ඩ දෙකම එකම රටකට නිපදවන්න වුණොත් මොකද කරන්නේ ළමයි? අන්න ඔය වගේ වෙලාවට නිරපේක්ෂ වාසි න්‍යාය දුර්වල වෙන්න පටන් ගත්තා. නිරපේක්ෂ වාසි න්‍යාය දුර්වලතාවයේ ඌනතාවය ඕක තමයි. සමහරලාට එකම රටකට නිරපේක්ෂ වාසිය බෙදලා යනවා. එතකොට ඒක ඌනතාවයක්. එහෙම වුණොත් අන්තර්ජාතික වෙළඳාමක් බිහි වෙන්නේ නැහැ. ඔය වෙලාවේ ආවා සුපිරිම මිනිස්සෙක්, සුපිරිම ආර්ථික විද්‍යාඥයෙක්. ඒ වෙන කවුරුත් නෙමෙයි ළමයි. ඩේවිඩ් රිකාඩෝ. බලන්න කොච්චර සුන්දර නමක්ද කියලා. ඩේවිඩ් රිකාඩෝ ඇවිල්ලා එයා ඉදිරිපත් කරා පොතක්. දේශපාලන ආර්ථිකයේ මූලධර්ම සහ බදුකරණය කියලා. ඒකෙදී යා කිව්වා, එයා ගැඹුරින් විස්තර කරලා කිව්වා ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂ වාසි න්‍යායෙන් වෙළඳාමක් බිහි කරගන්න බැරි වෙලාවට පවා මම මේ පොතේ ලියන සාපේක්ෂ වාසි න්‍යායෙන් මෙන්න එයා ලියනවා පොතේ සාපේක්ෂ වාසි න්‍යාය කියලා මූලධර්මයක්.
එයා කියනවා අන්න නිරපේක්ෂ වාසි න්‍යායෙන් වෙළඳාමක් බිහි කරගන්න බැයි නම් මම ඉදිරිපත් කරන සාපේක්ෂ වාසි න්‍යායෙන් වෙළඳාමක් බිහි කරගන්න පුළුවන්. එහෙනම් එයා ඉදිරිපත් කරන න්‍යායක් සාපේක්ෂ වාසි න්‍යාය. ඔබ මට හිතලා හොඳ උත්තරයක් දෙන්න. නිරපේක්ෂ වාසි මූලධර්මයේ ගොඩ නැගුණේ එක්ක වැඩිම ඵලදාව එහෙම නැත්නම් අඩුම පිරිවැය මත. හැබැයි සාපේක්ෂ වාසි න්‍යාය ගොඩ නැගෙන්නේ ප්‍රබල එකම එක තර්කය තමයි අඩුම ආවස්තික පිරිවැය. එහෙනම් සාපේක්ෂ වාසි න්‍යායේදී බලන්නේ භාණ්ඩ දෙක නිපදවන්න ඒ රටවල් වලට යන ආවස්තික පිරිවැය ගණනය කරලා ඒ ආවස්තික පිරිවැයෙන් අඩුම ආවස්තික පිරිවැයක් තියෙන රට ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ඕනේ. හැබැයි සාපේක්ෂ වාසි වලත් ගාන ඔයාට ක්‍රම දෙකකට එන්න පුළුවන්. එකක් සාපේක්ෂ වාසි වල ගානත් නිෂ්පාදන හැකියාව පැත්තෙන් එන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය පැත්තෙන් එන්න පුළුවන්. දැන් මේ ඉස්සරහට කතා කරන්න යන්නේ අන්න අර කියන විදිහට නිරපේක්ෂ වාසි වලින් වෙළඳාමක් බිහි කරගන්න බැරි වෙලාවට ඩේවිඩ් රිකාඩෝ ඉදිරිපත් කරපු සාපේක්ෂ වාසි න්‍යායෙන් කොහොමද වෙළඳාමක් බිහි කරගන්නේ කියලා. මේ ඉස්සරහා කතා කරන සියලුම දේවල් ඉස්සරහා ගණන් සියල්ලම සාපේක්ෂ වාසි න්‍යායත් එක්ක බැඳලා තියෙන්නේ. ඒතකොට සාපේක්ෂ වාසියට අපි කතා කරනවා පිරිවැය පැත්තෙන් ගාණක් හදන්නේ කොහොමද? ඵලදාව පැත්තෙන් ගාණක් හදන්නේ කොහොමද? ඕම් පටන් ගන්න යන්නේ ඵලදාව පැත්තෙන් ගාණක් හදන්න. ඊට කලින් නෝට් එක ලියලා එමු. එන්න මෙන්න මෙතනට. නිරපේක්ෂ වාසි මූලධර්මයේ ඌනතාවය. නිරපේක්ෂ වාසි මූලධර්මයට අනුව වෙළඳාමෙන් වාසි ලබා ගැනීමට නම් සෑම රටකටම නිරපේක්ෂව අඩුම පිරිවැයකින් නිපදවිය හැකි භාණ්ඩයක් තිබිය යුතුය. භාණ්ඩ දෙකම නිපදවීම සඳහා එක රටකට අනෙක් රටට වඩා නිරපේක්ෂ වාසි පවතිනවා නම් මේ න්‍යායට අනුව රටවල් දෙකටම වාසි සහගත වෙළඳාමක් බිහි වෙන්නේ නැහැ. එක රටකට නම් වාසිය තියෙන රටවල් දෙකටම වාසියක් හම්බෙන්නේ නැහැ. උදාහරණයක් දීලා තියෙනවා සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් දෙකටම සංයුක්ත යදොම් මේකකින් නිපදවන්න පුළුවන් රූපවාහිනී හා DVD යන්ත්‍ර ප්‍රමාණය දීලා තියෙනවා. තමයි රවුන්ඩ් කරලා පෙන්නගන්න. දැන් ඔයගොල්ලෝ රූපවාහිනී දිගේ බලන නිසා මේ අතර නිකන් පැන්සලේ මෙහෙම පහළට ඉරක් ගහලා පෙන්නන්නේ මේක දිගේ බලන්න කියලා නැත්තම් පැටලේ. ළඟින්ම ලියන්න ඵලදාව වැඩිම කෙනා භාණ්ඩ දිගේ බලන්න. ඒ ටික පැන්සලෙන් ලියලා රූපවාහිනී දිගේ පහළට පොඩි ඊතලයක් වගේ ගහලා රවුන්ඩ් කරලා පෙන්නන්න. රූපවාහිනී වල 12යි DVD යන්ත්‍ර වල 10යි. පෙන්නලා ඇටින් ලියන්න මෙන්න මේක. ඉහත නිදසුනට අනුව රූපවාහිනී හා DVD මේක එක දීලා තියෙනවා නේ ළමයි. ඉහත නිදසුනට අනුව රූපවාහිනී හා DVD යන්ත්‍ර දෙකම නිපදවීම පිළිබඳ නිරපේක්ෂ වාසිය ඇත්තේ සංයුක්ත කියන්නේ සම්පූර්ණ එක සම්පූර්ණ එකකින් භාගයක් නෙමෙයි සම්පූර්ණ එකකින් සංයුක්ත යදොම මේක කියන්නේ සම්පූර්ණ යදොම මේකකයකින් ඉහත නිදසුනට අනුව රූපවාහිනී හා DVD යන්ත්‍ර යන දෙකම නිපදවීම පිළිබඳ නිරපේක්ෂ වාසිය ඇත්තේ සිංගප්පූරුවටය. එම නිසා සිංගප්පූරුව භාණ්ඩ දෙවර්ගයේම විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුයි. ඒ ටික හයිලයිට් කරන්න. වාසිය තියෙන සිංගප්පූරුවට සිංගප්පූරුව භාණ්ඩ දෙකම හයිලයිට් කරන්න ඕනේ නෑ ළමයි එක්ක. සිංගප්පූරුව භාණ්ඩ දෙකම විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුයි. මැලේසියාවට කිසිම භාණ්ඩයක් සම්බන්ධ නිරපේක්ෂ වාසියක් නෑ. යට ටික ලියන්න. නිරපේක්ෂ වාසි මූලධර්මය අනුව රටවල් දෙකටම වාසි සහගත වෙළඳාමක් බිහිවන්නේ එම රටවල් දෙකටම නිරපේක්ෂ වාසියක් පවතින විටදී. නිරපේක්ෂ වාසි මූලධර්මයට අනුව රටවල් දෙකටම වාසියක් හම්බෙන්න නම් නැත්නම් වාසි සහගත වෙළඳාමක් බිහි වෙන්න නම් එම රටවල් දෙකටම නිරපේක්ෂ වාසියක් තියෙන්න ඕනේ. දැන් ඔතනදී නිරපේක්ෂ වාසිය තිබි සිංගප්පූරුවට විතරයි. ඒ නිසා දෙරටම වාසි සහගත වෙළඳාමක් බිහි වෙන්නේ නැහැ. ඊළඟ සාපේක්ෂ වාසිය ගැන
මම කම්ප්ලීට් නෝට් එකකුත් දාන්න ළම නිසා කලබල වෙන්න එපා. මම කම්ප්ලීට් නෝට් එකකුත් දාන නිසා කලබල වෙන්න එපා. පස්වෙනි පිටුවේ උඩ තියෙන ගහන මම කම්ප්ලීට් නෝට් එකකුත් දාන නිසා කලබල වෙන්න එපා. ඔහොම කරන් යන්න. පස්වෙනි පිටුව උඩ තියෙනවා නිරපේක්ෂ වාස්තවාගත භාණ්ඩය හඳුනා ගන්න විකල්ප ප්‍රවේශ දෙක. එක නිෂ්පාදන හැකියාව මත අනිත් එක නිෂ්පාදන පිරිවැය මත. මේ ප්‍රවේශ දෙක තමයි නිෂ්පාදන හැකියාව මත නිෂ්පාදන පිරිවැය මත. මම කම්ප්ලීට් නෝට් එකක් දානම් ඒ නිසා ඔය විදිහට කරන් යමු. මොන සාපේක්ෂ වාසි මූලධර්මය ගැන අපිට දීලා තියෙනවා. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවා නිෂ්පාදනය කිරීමේදී එක් රටකට සාපේක්ෂව තවත් රටකට දැන් වැඩිම පළදාවත් අඩුම පිරිවැයවත් නෙමෙයි. දැන් බලන්න අඩුම ආවස්තික පිරිවැයකි. අන්න හයිලයිට් කරන්න ළමයි. එක් රටකට සාපේක්ෂව තවත් රටකට අඩුම ආවස්තික පිරිවැයකි. අඩුම ආවස්තික පිරිවැයක් යටතේ එම භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ හැකි තත්ත්වයක්. එතකොට මේකෙදි බලන්නේ අඩුම ආවස්තික පිරිවැයක් යටතේ අදාළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන්න පුළුවන් තත්ත්වයක්. ඒකෙදිත් ප්‍රවේශ දෙකක් යටතේ අපි ගාන ඉගෙන ගන්න ඕනේ. එක තමයි නිෂ්පාදන හැකියාව මත නැත්නම් පළදාව මත, අනිත් එක තමයි නිෂ්පාදන පිරිවැය මත. ඕන නැතනම ලියන්න. එක නිෂ්පාදන හැකියාව මත නැත්නම් පළදාව මත, දෙක නිෂ්පාදන පිරිවැය මත. නිෂ්පාදන හැකියාව මත නැත්නම් ඇලිරක් ගහලා පළදාව මත, දෙක නිෂ්පාදන පිරිවැය මත. හරි. ඔන්න ගානක් බලන්න යන්නේ. මම ගානක් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ තනියම ගානක් කරනවා. ටියුට් එකේ ගාන ඔයගොල්ලෝ තනියම කරන්නේ. දැන් මම ගානක් කරන්න යන්නේ. හොඳට බලා ගන්න. හරි. ඔන්න හොඳට බලා ගන්න. කල්පනාවෙන් අහන් ඉන්න. හරි. අපිට ගානක් දෙනවා. මම ශ්‍රී ලංකාවම ගන්න. අපිට හුරු පුරුදු රටෙන් ළමයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාවට ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි ඔරලෝසු හා බෑග් ප්‍රමාණය බෑග් ගන්න හොදත් නෑ නේද මේ දවස්වල බෑග් වල ප්‍රශ්න තියෙනවනේ. ඔරලෝසු හා ටයර් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. ටයර් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. ඔරලෝසු හා ටයර් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. ඔන්න දැන් වගුව ගහන්න යන්නේ. මම රටවල් දෙක ගන්නවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔරලෝසු, ටයර්. හරි. දැන් ඉස්සලාම අපි මේක දැන් පැහැදිලි කරගමු ළමයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි ඔරලෝසු හා ටයර් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. එහෙනම් මේ වගුවේ තියෙන මොනවද ළමයි? ඔරලෝසුයි ටයරුයි. ඒ කියන්නේ මේක පළදාවද පිරිවැයද? පළදාව. හොඳට කල්පනාවෙන් ඉන්න. ඒක තමයි පිරිවැය කිව්වොත් වැරදි. මේක කොහොමද තියෙන්නේ? ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට ශ්‍රම ඒකකයකින් නිපදවිය හැකි ඔරලෝසු හා ටයර් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. එහෙනම් වගුවේ තියෙන්නේ මොනවද? ඔරලෝසු හා ටයර්. ඔරලෝසුයි ටයරුයි. එහෙනම් මේක පළදාව. පළදාව නම් නිරපේක්ෂ වාසි බලන්නේ අඩුමද වැඩිමද? පළදාව නම් නිරපේක්ෂ වාසි වැඩිම. හරි. ඉස්සලාම් නිරපේක්ෂ වාසි බලමු. ඔරල් බලන්නේ මොකද ගේද ළමයි? වාසිය බලන්නේ මොකද ගේද? වාසිය බලන්නේ මොකද ගේද? භාණ්ඩයේ දිගේද රට දිගේද? භාණ්ඩයේ දිගේ. ඔන්න ඔරලෝසු දිගේ බලාගෙන යනවා. ඕන් ඔරලෝසු දිගේ බලාගෙන යනවා. වැඩිම කවුද ළමයි? ඔරලෝසු දිගේ බලද්දි වැඩිම කවුද?
10 ශ්‍රී ලංකාව. ෂා මරු. මාර වාසනාවක් තියෙනවා. ළමයි ටයර් දිගේ බලන් යද්දි ටයර් දිගේ බලන් යද්දි කාටද වැඩිම? 12 ඒ ශ්‍රී ලංකාව. මාරම වාසනාවක් තියෙන ළමයි. බාණ්ඩ දෙකම හදන්න වාසිය තියෙන කාටද? ශ්‍රී ලංකාවට. අපිට. දැන් ඔබ මට කියන්න නිරපේක්ෂ වාසි මූලධර්මයට අනුව බාණ්ඩ වර්ග දෙකම නිපදවන්න ඕනේ කවුද? නිරපේක්ෂ වාසි මූලධර්මයට අනුව බාණ්ඩ දෙවර්ගයම නිපදවිය යුත්තේ කවුද? ශ්‍රී ලංකාව. එහෙනම් අපි කියනවා නිරපේක්ෂ වාසි මූලධර්මයට අනුව බාණ්ඩ දෙවර්ගයම නිපදවිය යුත්තේ ශ්‍රී ලංකාවයි. බාණ්ඩ දෙකම ශ්‍රී ලංකාව හදනවා නම් නිරපේක්ෂ වාසි මූලධර්මයට අනුව ඉන්දියාව මොකද කරන්න ඕනේ? දෙකම ලංකාව හදනවනම් ඉන්දියාව මොකද කරන්න ඕනේ? ඉන්දියාව කිසිදු බාණ්ඩයක් නිපදවිය යුතු නැත. මොකද බාණ්ඩ දෙක සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසි තියෙන ශ්‍රී ලංකාවට ඒ නිසා ඉන්දියාව කිසිම බාණ්ඩයක් නිපදවන්නේ නැහැ. තමයි මේ වෙලාවේ අන්තර්ජාතික වෙළඳාමක් බිහි වෙනවද? මෙහෙම වුණාම අන්තර්ජාතික වෙළඳාමක් බිහි වෙනවද? බිහි වෙන්නේ නැහැ. හැබැයි දුක් වෙන්න එපා. අපිව ගලව ගන්න කවුරු ආවද ඒ කාලේ? අන්තර්ජාතික වෙළඳාමක් මේ වෙලාවේ බිහි වෙන්නේ නැති වුණ ගාම කවුරු ආවද? රිකාඩෝ ආවා. රිකාඩෝ ඇවිල්ලා ඉදිරිපත් කරා මොකද්ද ළමයි? ඩේවිඩ් රිකාඩෝ ඇවිල්ලා ඉදිරිපත් කරා මොකද්ද? සාපේක්ෂ වාසි න්‍යාය. එහෙනම් නිරපේක්ෂ වාසි වලින් වෙළඳාමක් බිහි වෙන්නේ නැති වෙලාවට පවා අපිට හොයන්න පුළුවන් සාපේක්ෂ වාසි න්‍යාය අනුව නිපදවන්න ඕන බාණ්ඩ. සාපේක්ෂ වාසි න්‍යාය අනුව නිපදවිය යුතු බාණ්ඩ. දැන් බලමු සාපේක්ෂ වාසි න්‍යාය අනුව කොහොමද ගණනය කරන්න කියලා. මම මේ chart එකම පහලින් ඇදගෙන මට මෙතන උනත් කරන්න පුළුවන්. නමුත් ඕකොල්ලොත් පහල නැව chart එක ඇදලා ටිකක් ලොකුවට ඇදලා පුරුදු වෙන්න. මාත් ඒ නිසා ලොකුවට පහල අදිනවා. ඔය ඇන්දිති. මම දාගන්නව රටවල් දෙක. ශ්‍රී ලංකාව ඉන්දියාව. මේ chart එකමයි අදින්නේ ආ. ඇදලා මම හදලා පෙන්නන්න. ශ්‍රී ලංකාව ඉන්දියාව. ඊට පස්සේ ඔරලෝසු ටයර්. ඒ ලක්කන් ටික මම පොඩ්ඩක් පැත්තෙන් දාගන්නවා ගාන හදන්න ඕන නිසා 12යි 8යි 4යි. ළමයි මට හොඳ උත්තරයක් දෙන්න. සාපේක්ෂ වාසි හොයනවායි කියලා කියන්නේ සාපේක්ෂ වාසි වල අදහස මොකද්ද? බාණ්ඩ දෙක සම්බන්ධයෙන් නැත්නම් ඒ රටවල් වල රටවල් දෙකේ බාණ්ඩ නිපදවන මොන පිරිවැයද? සාපේක්ෂ වාසියද බලන්නේ මොකද්ද? අඩුම ආවස්තික පිරිවැය. එහෙනම් සාපේක්ෂ වාසි වලදී බලන්නේ අඩුම ආවස්තික පිරිවැය. අඩුම ආවස්තික පිරිවැය බලන්න කලින් මොකක් හොයලා ඉන්න ඕනේද ළමයි? අඩුම ආවස්තික පිරිවැය බලන්නත් කලින් මොකක් හොයන්න ඕනද ඉස්සෙල්ලාම? ආවස්තික පිරිවැය හොයන්න එපා. ලියමු ආවස්තික පිරිවැය සූත්‍රය. ආවස්තික පිරිවැය සමානයි කැප කරන ප්‍රමාණය බෙදීම වැඩි කරන ප්‍රමාණය. මොනද මාත් එක්කම බලන්න. ඉස්සෙල්ලාම අපි ගන්න ඕන හොඳට අහගන්න ආවස්තික පිරිවැය හොයද්දි රට අතර තමයි බලන්න ඕන හොඳට බලන්න. ඔන්න ශ්‍රී ලංකාව. හදන භාණ්ඩය මොකද්ද? මේ වෙලාවේ හදන භාණ්ඩ ශ්‍රී ලංකාව. මොකද්ද හදන භාණ්ඩේ? දැන් අපි ඔරලෝසු ගැන මේ බලන්නේ. එහෙනම් ශ්‍රී ලංකාව නිපදවන භාණ්ඩේ මොකද්ද? ඔරලෝසු. එහෙනම් කැප කරන භාණ්ඩේ මොකද්ද? මේ ඔරලෝසු ගැන බලන්නේ ශ්‍රී ලංකාවේ. ඒතර ශ්‍රී ලංකාව නිපදවන ඔරලෝසු ගැන බලන්න. ඔරලෝසු වල ආවස්තික පිරිවැය තමයි හොයන්නේ. කැප කරන්නේ මොනවද? ටයර්. කීයක්ද ටයර් කැප කරන්නේ? ශ්‍රී ලංකාව ටයර් කීයක්ද කැප කරන්නේ? ශ්‍රී ලංකාව දිගේ ටයර් වලට යන්නේ. කීයක්ද කැප කරන්නේ? 12ක්. කැප කරන ප්‍රමාණය 12. බෙදීම. ටයර් 12ක් කැප කරලා ඔරලෝසු කීයක් හදා ගන්නවද? ටයර් 12ක් කැප කරා. ඒ වෙනුවෙන් ඔරලෝසු කීයක් හදා ගන්නවද? මෙන්න ඔරලෝසු ශ්‍රී ලංකාව කීයක් හදනවද? 10ක්. දැන් බෙදද්දි කල්පනාවෙන් 12 බෙදීම 10 1.2. ඔහොම මෙමු ශ්‍රී ලංකාව ටයර් හදනවා කියලා හිතන්න. ඔන්න ශ්‍රී ලංකාව ටයර්. කැප කරන්නේ මොනවද? ශ්‍රී ලංකාව ටයර් හදන්නේ දැන්. කැප කරන්නේ මොනවද ටයර් හදද්දි? ඔරලෝසු. කීයක් කැප කරනවද? ශ්‍රී ලංකාව ටයර් හදද්දි ඔරලෝසු කීයක් කැප කරනවද? 10යි. කැප කරන ප්‍රමාණය 10යි. කීයක් හදනවද? වැඩි කරන ප්‍රමාණය කියන්නේ හදන ප්‍රමාණය නැත්නම් අපි කියන මෙතන කැප කරන ප්‍රමාණය බෙදීම නිපදවන ප්‍රමාණය. ඉවරයිනේ. හරි. නිපදවනවා ටයර්. කීයද? 12ක්. 10 බෙදීම 12 කීයද? 10 බෙදීම 12. මෙන්න 10 බෙදීම 12. බිඳුවයි 112 වරක් අපි 8යි කියලා හිතමු. 8 වරක් 2 16 6 දාන එකක් ඉතුරුයි 8 වරක් 8 එක 96යි. 40ට 12 වරක් 3යි.
0.8ක් කියලා දානවා. 0.8යි. ඊළඟට ඉන්දියාව නිපදවන්නේ ඔරලෝසු කැප කරන්නේ මොනවද එහෙනම්? ඉන්දියාව ඔරලෝසු නිපදවනවා. කැප කරන්නේ මොනවද? ටයර් කීයක්ද? ටයර් කීයක්ද කැප කරන්නේ? 4ක්. මේ 8ක් නිපදවනවා ඉන්දියාව ඔරලෝසු ඒ වෙලාවේ ටයර් 4ක් කැප කරනවා. කැප කරන ප්‍රමාණය 4යි. 4ක් කැප කරලා කීයක් හදනවද ඔරලෝසු? 8ක්. 4 බෙදීමට 0.5යි. ටයර් ඉන්දියාව ටයර් හදන්නේ කැප කරන්නේ මොනවද? ඉන්දියාව ටයර් හදන්නේ කැප කරන්නේ මොනවද? ඔරලෝසු කීයක්ද? 8ක්. බෙදීම හදනවා මොනවද ඉන්දියාව? හදන්නේ මොනවද ඉන්දියාව? මේ හදන්නේ මොනවද? ටයර්. කීයක් හදනවද ළමයි? ටයර් කීයක් හදනවද? 4ක්. උත්තරේ 2යි. ඔන්න ආවස්තික පිරිවැය හොයාගත්තා. කැප කරන ප්‍රමාණය බෙදීම නිපදවන ප්‍රමාණයෙන් ආවස්තික පිරිවැය හොයාගත්තා. දැන් බලන්න ඕනේ මොකද්ද? දැන් ඔය ආවස්තික පිරිවැයෙන් අඩුම ආවස්තික පිරිවැය බලලා මොකක් හොයන්න පුළුවන්ද ළමයි? සාපේක්ෂ වාසිය හොයන්න පුළුවන්. ඕකල නිරපේක්ෂ වාසිය බැලුවේ මොකද දිගේද? නිරපේක්ෂ වාසිය බැලුවේ මොකක් දිගේද? භාණ්ඩය දිගේ. එහෙනම් සාපේක්ෂ වාසිය බලන්න ඕනෙත් මොකක් දිගේද? නිරපේක්ෂ වාසිය බැලුවෙත් භාණ්ඩ දිගේ, සාපේක්ෂ වාසිය බලන්න ඕනෙත් භාණ්ඩ දිගේ. එහෙනම් භාණ්ඩ දිගේ යන්න ඔන්න ඔරලෝසු දිගේ ගියාම අඩුම ආවස්තික පිරිවැයකින් හදන්නේ කවුද? මේ දෙකෙන් අඩු එක්කෙනා කවුද? 1.2 දඩු 0.5 දඩු. එකක්ද ලොකු 0.5ක් අඩුම එක්කෙනා කවුද? 0.5. එහෙනම් අඩුම එක තමයි බලන්නේ. 1.2යි 0.5යි බලුවම 0.5 තමයි අඩු. ඊට පස්සේ ටයර් දිගේ යනවා. අඩුම එක්කෙනා කවුද? ටයර් දිගේ යනවා. අඩුම එක්කෙනා කවුද? 0.8 ශ්‍රී ලංකාව. ළමයි පේනවද? ඇඩම් ස්මිත් අනුව නම් භාණ්ඩ වර්ග දෙක සම්බන්ධයෙන්ම එකම රටකට නිරපේක්ෂ වාසි තිබ්බේ. ඒ නිසා භාණ්ඩ දෙකම හැදුවේ ඒ රට. ඒ නිසා අන්තර්ජාතික වෙළඳාමක් බිහි වුණේ නැහැ. හැබැයි අපේ කවුද? රිකාඩෝට අනුව අන්තර්ජාතික වෙළඳාමක් බිහි වුණා. ඇයි බිහි වුණේ? ඩේවිඩ් රිකාඩෝට අනුව අන්තර්ජාතික වෙළඳාමක් බිහි වුණා. මොකද යාගේ සාපේක්ෂ වාසි න්‍යායද අපි බැලුවේ අඩුම ආවස්තික පිරිවැය. දැන් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ලියන්න ඕනේ. සාපේක්ෂ වාසි න්‍යාය අනුව ඔරලෝසු කවුද හදන්න ඕනේ? සාපේක්ෂ වාසි න්‍යාය අනුව ඔරලෝසු කවුද හදන්න ඕනේ? ඉක්මනට කියන්න. මම ආය පාරක් මේ කියලා දෙන්නම් දෝ විනාඩියක් ඉන්න. ඔරලෝසු කවුද හදන්න ඕනේ? මෙන්න ඔරලෝසු හදන්න ඕනේ ඉන්දියාව. දැන් ඉස්සෙල්ලා හේතුවට මොකද්ද ලියුවේ ළමයි? වැඩිම ඵලදායකකින් මෙම් භාණ්ඩ නිපදවන්නේ මෙම රට බැවින් කියලානේ. දැන් වැඩිම ඵලදායකයක් කියලා හරියන්නේ නැහැ. දැන් හේතුවට මොකද්ද ලියන්නේ? අඩුම මොකද්ද හේතුවට ලියන්නේ? අඩුම ආවස්තික පිරිවැයකින් ඔරලෝසු නිපදවන්නේ ඉන්දියාව බැවිනි. අඩුම ආවස්තික පිරිවැයකින් ඔරලෝසු නිපදවන්නේ ඉන්දියාව බැවිනි. අනිත් එක බලන්න. ටයර්. ටයර් කවුද ළමයි? ටයර් කවුද? ශ්‍රී ලංකාව. හේතුව කියන්න අඩුම ආවස්තික පිරිවැයකින් ටයර් නිපදවන්නේ ශ්‍රී ලංකාව බැවිනි. අඩුම ආවස්තික පිරිවැයකින් ටයර් නිපදවන්නේ ශ්‍රී ලංකාව බැවිනි. ඊට පස්සේ ඔබෙන් අහනවා මේක තේරුණා නම් දෙරටටම වාසසහගත වෙළඳාම. ඒකේ නම් කිසිම වෙනසක් නැහැ. කලින් ලිව්වා වගේමයි ලියන්නේ. කැමති රටක් ගත්තා මම ගන්නවා ඉන්දියාව. ඉන්දියාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කර ඔරලෝසු නිපදවා අතිරික්ත අපනයනය කොට ටයර් ආනයනය කළ යුතුයි. ශ්‍රී ලංකාව සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය කොට ටයර් නිපදවා අතිරික්ත අපනයනය කොට ඔරලෝසු ආනයනය කළ යුතුයි. එමගින් දෙරටටම වාසි සහගත වෙළඳාමට ප්‍රවේශ විය හැකිය. එපමණයි ස්වාමීනි. දැන් ඔබට උත්සාහ කරන්න පිටු අංක 8 ගානක් තියෙනවා. තනියම try කරන්න. try කරලා හරිනම් හරි කියලා දාන්න. මම මේ පාඩමේදී හිතාගත්ත ළමයි ඔබට උත්සාහ කරන්න මේ ටියුට් එකේ තියෙන හැම ගානක්ම දෙනවා. මම වෙන ගානක් බෝඩ් එකේ හදලා පෙන්නනවායි කියලා. ඒ නිසා පැන්සලෙන් කරන්න. ඒකට හේතුව තමයි ඒතොර ඔයගලන්ට ආයෙ පාරක් ගෙදරදී මේක හදන්න පුළුවන්. නිසා පැන්සලෙන් පොඩ්ඩක් කරන්න. තේරුම් නැති කටට මම ආයෙ පාරක් ආවස්තික පිරිවැය හොයලා පෙන්නන්න හදන්නේ. අනිත් කට්ටිය කරන්න ගාන කරන්න අනිත් තේරුම් නැති කට්ටිය ආවස්තික පිරිවැය මම ආයෙ පාරක් පෙන්නන්නම් බලන්න.
දැන් අපිට නිරපේක්ෂ වාසි වලින් අනිත් කට්ටිය කරන්න නිරපේක්ෂ වාසි වලින් වෙලදාමක් බිහි කරගන්න බැයි නම් අපි සාපේක්ෂ වාසි බලන්න ඕනේ. සාපේක්ෂ වාසි බලද්දී අපි බලනවා ඒ භාණ්ඩය සම්බන්ධයෙන් අඩුම ආවස්තික පිරිවැයක් තියෙන රට මොකක්ද කියලා. එතකොට ළමයි අඩුම ආවස්තික පිරිවැය බලන්නේ ශ්‍රී ලංකාව. ඒතර සූත්‍රය මොකද්ද? කැප කරන ප්‍රමාණය බෙදනවා නිපදවන ප්‍රමාණය. ශ්‍රී ලංකාව ඔරලෝසු හදද්දී ශ්‍රී ලංකාව කැප කරන්නේ ටයර්. කීයක් ටයර් කැප කරනවද? 12ක්. නිපදවනවා ඔරලෝසු 10ක්. 12 බෙදීම 10 1.2යි. ශ්‍රී ලංකාවම ආයෙ හිතන්නේ ශ්‍රී ලංකාව දැන් බලනවා ටයර් හදද්දී අවස්තික පිරිවැය. නිපදවන්නේ ටයර් කැප කරන්නේ ටයර් හදද්දී ඒ වෙනුවෙන් කැප වෙනවා ඔරලෝසු 10ක්. මේ ඔරලෝසු 10යිනේ. 10 කැප කරනවා නිපදවනවා ඒ වෙනුවට ටයර් 12ක්. 0.8යි. 10 බෙදීම 12 0.8යි. ඉන්දියාව පැත්තෙන් හිතුවොත් ඉන්දියාව නිපදවනවා නම් ඔරලෝසු 8ක් ඒ වෙනුවෙන් කැප කරනවා ටයර් 4ක්. 4 බෙදීම ඒ වෙනුවෙන් ඔරලෝසු 8ක් හදනවා. 8 උත්තරේ 0.5යි. ඉන්දියාව ටයර් හදද්දි ටයර් 4ක් හදද්දි කැප කරනවා ඔරලෝසු 8ක්. බෙදනවා නිපදවන ටයර් 4යි. උත්තරේ 2යි. දැන් මේ දිගේ අඩුම එක බලනවා. 1.2යි මේ ඔරලෝසු දිගේ අඩුම එක බලනවා 0.5. ටයර් දිගේ අඩුම එක බලනවා 0.8. එහෙනම් ඔරලෝසු හදන්න ඕනේ ඉන්දියාව, ටයර් හදන්න ඕනේ ශ්‍රී ලංකාව. කොහොම තමයි පෙන්වන්නේ. කෙනෙක් අහනවා ආන්තික අවස්තික පිරිවැය සමානයි ඩෙල්ටා y. කැප කරන ඒකක සංඛ්‍යාවේ වෙනස ඩෙල්ටා x නිපදවන ඒකක සංඛ්‍යාවේ වෙනස. මේ සූත්‍රය වැරදිද? වැරදිනේ. හරිය. ඉතින් මෙතන වෙනසක් හොයාගන්න බෑනේ. අපිට තියෙන ශ්‍රී ලංකාවේ 10යි කියලා. ඒතර අපි හිතන්නේ බිංදුවේ ඉඳලා 10ට කියලා. ඒතර වෙනසක් හොයන්න බෑ බිංදුවේ සිට 10ට. පලදා වෙන්නේ නැදන්නේ. ඕගොල්ලෝ හිතන්න ගාන කියවපුවම පේන්න ඕනේ. ප්‍රංශය සහ ජර්මනිය රටවල් දෙකටම ශ්‍රම පැය දහස බැගින් පවතින අතර ඒවා යොදාගෙන දෙරටට නිපදවිය හැකි මෝටර රථ හා ගුවන් යානා. ඉතින් මෝටර රථ හා ගුවන් යානා කියපු ගමන්ම ගාන මොන පැත්තෙන්ද තියෙන්නේ කියලා හිතෙන්න ඕනේ. මෝටර රථ හා ගුවන් යානා කියපු ගාම ගාන මොන පැත්තෙන්ද ළමයි තියෙන්නේ? මෝටර රථ හා ගුවන් යානා කියපු ගාම ගාන මොන පැත්තෙන් තියෙන්නේ? පළදාව පැත්තෙන්. බෝඩ් එකේ හදපු ගාන එතකොට අඩුම එක නෙවෙයි නේද ගන්නේ වැඩිම එක නේද? නෑ පුතා. පටල ගන්න එපා. මම මේ උඩ අරන් තියෙන්නේ නිරපේක්ෂ වාසිය අනුව. එතකොට නිරපේක්ෂ වාසිය අනුව මේක පළදාව නිසා වැඩිම ඉලක්කම ගත්තේ. ඔරලෝසු වල වැඩිම එක ශ්‍රී ලංකාව 10, ටයර් වල වැඩිම එක ඒ ශ්‍රී ලංකාව 12. එතකොට ඒ බැලුවේ නිරපේක්ෂ වාසිය. එහෙම බලද්දි වැඩිම එක ගත්තේ පළදාව නිසා වැඩිම එක අරගෙන හැබැයි නිරපේක්ෂ වාසිය අනුව එකම රටට බෙදිලා ගියේ. ඒ නිසා හරි ගියේ නෑ සාපේක්ෂ වාසිය බැලුවා. යට තමයි තියෙන්නේ සාපේක්ෂ වාසිය වගුව. ඒකෙදි අපි බලන්නේ මේ සාපේක්ෂ වාසිය ඉලක්කම් දිහා. දැන් මේ 10යි මේ 12යි මේ ඉලක්කම් දැන් වැඩක් නෑ. දැන් වැදගත් වෙන්නේ මේ හොයාගත්ත ආවස්තික පිරිවැයවල් ටික. ඒ ටික බලලා ඔරලෝසු දිගේ අඩුම එක්කෙනා 1.2යි 0.5යි බලපුවම 0.5. ටයර් වල 0.8යි 2යි බලපුවම 0.8. මේ උඩ තියෙන නිරපේක්ෂ වාසිය. ඒකෙදි වැඩිම එක තමයි බැලුවේ. හැබැයි එකෙන් වෙලදාමක් බිහි කරගන්න බැරි වුණා. ඒ නිසා සාපේක්ෂ වාසිය බැලුවා. ඒකෙදි බලන්නේ අඩුම එක්කෙනා. පැහැදිලිද? ඉවරයිලු ගොඩක් කට්ටිය. ගොඩක් හොඳයි. පැහැදිලිද ළමයි? ඉවරයි. හරි. පැහැදිලිද ළමයි? හරි පැහැදිලි. බලමු බලන්න නම් අපි ඉස්සරහට ගිහිල්ලා. මෙන්න ගාන දීලා තියෙනවා. ආවස්තික පිරිවැය ගණනය කරලා නැහැ මට ගණනය කරන්න වෙනවා. හරි බලමු.
මෙන්න ගාන තියෙනවා. මම පහලින් ගණනය කරන්න. දැන් මේක දිහා බලපුවම ඔයගලන්ට පේනවා ඇති මේක තියෙන පළදාව පැත්තෙන් පළදාව නම් වැඩිම එක්කෙනා බලන්නේ මෝටර රථ වැඩියෙන් හදන්නේ ප්‍රංශය ගුවන් යානා වැඩියෙන් හදන්නේ ඒත් ප්‍රංශය. උතර භාණ්ඩ දෙක සම්බන්ධයෙන් මෝටර රථ 12 ප්‍රංශය වැඩි මිලක්කම ගුවන් යානා වැඩි මිලක්කම 6 ඒත් ප්‍රංශය. එතකොට භාණ්ඩ දෙකම ප්‍රංශය හදන්න ඕනේ. නිරපේක්ෂ වාසය යනවා වෙලදාමක් මිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ සාපේක්ෂ වාසය හොයන්න ඕනේ. ඒකට මම chart එක ගහ ගන්නවා පහලින්. ප්‍රංශය ජර්මනිය මෝටර රථ ගුවන් යානා 12 6 8 2 සූත්‍රය මොකක්ද ළමයි? කැප කරන ප්‍රමාණය බෙදීම වැඩි කරන ප්‍රමාණය. ප්‍රංශයේ මෝටර රථ 12ක් හදනවා. ඒ වෙලාවේ ප්‍රංශයට කැප වෙනවා. ප්‍රංශයට හදන්න පුළුවන් මෝටර රථ සහ ගුවන් යානා. එයා මෝටර රථ 12ක් හැදුවොත් ගුවන් යානා 6ක් කැප වෙනවා. එහෙනම් කැප කරන ප්‍රමාණය ගුවන් යානා 6යි වැඩි කරන ප්‍රමාණය මෝටර රථ 12යි උත්තරේ 0.5යි. ඒකෙම අනිත් පැත්ත ප්‍රංශයේ ගුවන් යානා හැදුවොත් කැප කරනවා මෝටර රථ 12ක් හදනවා ගුවන් යානා 6ක් උත්තරේ 2යි. ජර්මනිය මෝටර රථ හදද්දි හදනවා මෝටර රථ 8ක්. හැබැයි කැප කරනවා ගුවන් යානා 2ක්. 2 බෙදීම 8 0.25යි. ජර්මනිය ගුවන් යානා හදද්දි හදනවා ගුවන් යානා 2ක් කැප කරනවා මෝටර රථ 8ක්. 8 බෙදීම 2 උත්තරේ 4යි. බාණ්ඩ දිගේ බලන්නේ මෝටර රථ දිගේ බලපුවම අඩුම එක්කෙනා. දැන් ඔයගලන්ට ලොකුම ප්‍රශ්නයක් තමයි 0.5ද පොඩි 0.2යි 5ද. ඒතකොට හැම වෙලේම හිතන්න දශමිකත් එක්ක තියෙන පොඩි ඉලක්කම පොඩි. ලොකු එක ලොකුයි. 0.5යි 0.2යි තිබ්බොත් කවුද ලොකු? 5 ලොකුයි. හැම වෙලේම ලොකුයි 5. සමහර අය හිතනවා නෑ 2යි 5 ලොකුයි කියලා. 25 ලොකුයි කියලා. එහෙම නෑ ළමයි. ළඟම තියෙන දශම තිතර ළඟම තියෙන ඉලක්කම් දෙක තමයි බලන්නේ. ඒතර 0.5යි 0.2යි 5යි තිබ්බොත් ලොකු එක්කෙනා 5. පොඩි එක්කෙනා 2යි 5. 2යි 4යි තිබ්බොත් පොඩි එක්කෙනා 2. අනිවාර්යයෙන්ම අනිත් එක තමයි ළමයි. එහෙම පැටලුණත් අනිවාර්යයෙන් මතක තියාගන්න මොකක් බෙදිලා යනවද? ආවස්තික පිරිවැය අනිවාර්යයෙන්ම රටවල් දෙක අතර බෙදිලා යන්නම ඕනේ. ආවස්තික පිරිවැය අනිවාර්යයෙන් රටවල් දෙක අතර බෙදිලා යන්න. දැන් මෙතනින් වා 2යි 4යි ගත්තම වාට පේනවනේ දෙක පොඩි කියලා. එතකොට ගුවන් යානා ප්‍රංශය ආවනම් අනිවාර්යයෙන් මෝටර රථ එන්න ඕනේ කවුද? ජර්මනිය. අපි සාපේක්ෂ වාසය වල තියෙන වැදගත්ම දේ තමයි සාපේක්ෂ වාසය බෙදිලා යනවා. කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔන්න මම ගාන හදලා පෙන්නවා. ඊට පස්සේ විස්තර කරනවා ජර්මනිය මෝටර රථ. ඒකට හේතුව මෝටර රථයක් අඩුම ආවස්තික පිරිවැයක් යටතේ නිපදවන්නේ ජර්මනිය බැවිනි. ප්‍රංශයේ ගුවන් යානා. ඒකට හේතුව ගුවන් යානා අඩුම ආවස්තික පිරිවැයක් යටතේ නිපදවන්නේ ප්‍රංශය බැවිනි. හරිද ළමයි මෙතනට වෙනකම්? ඉස්සරහට යමුද? වාසසහගත වෙලදාම ජර්මනියේ සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා මෝටර රථ නිපදවා අතිරික්ත අපනයනය කොට ගුවන් යානා ආනයනය කළ යුතුයි. ප්‍රංශීය සියලු සම්පත් විශේෂ ප්‍රාගුණ්‍ය යටතේ යොදවා ගුවන් යානා නිපදවා අතිරික්ත අපනයනය කොට මෝටර රථ ආනයනය කළ යුතුයි. එමගින් දෙරටටම වාසි සහගත වෙලදාමට ප්‍රවේශ විය හැක. එපමණයි ස්වාමීනි. එපමණ නම් තව මේක එක කොටසක් තියෙනවා. පිරිවැය මත ඒක ටිකක් අමාරුයි. අද කරන්නද? ඔව් දැන් මේක ළමයි අපි සාපේක්ෂ වාසියලා දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මෙතන බලන්න ළමයි අත්‍තරම අඩුම ආවස්තික පිරිවැයක් අඩුම කැපකිරීමකින් බාණ්ඩ හදන්න පුළුවන් රටේ බාණ්ඩ හදන්න ඕනේ. ඒක තමයි මේ රිකාඩෝගේ නීතියෙන් කියන්නේ. ආවස්තික පිරිවැය අඩුම එක්කනට තමයි මේ බාණ්ඩවල වාසිය තියෙන්නේ. හරි. ඔන්න දැන් ඊළඟට තියෙනවා ළමයි නිෂ්පාදන පිරිවැය මත කියලා කොටසක්. ඒක පොඩ්ඩක් ටිකක් ලොකු කොටසක් සහ කියන්නේ ගාන හදන්න පුළුවන් ප්‍රවේශ දෙකක් තියෙනවා. ඒකත් හදන්නද නැත්නම් ඒක ඊළඟ දවසේ හදමුද? සාපේක්ෂ වාසිය හැම වෙලේම කියන්නේ 99%ක්ම සාපේක්ෂ වාසිය බෙදලා යනවා. හැබැයි අපි අන්තිමට ගානක් කරනවා ළමයි ඒ ගානේදී සාපේක්ෂ වාසිය සමාන වෙනවා රටවල් දෙකේ. ඒ කියන්නේ මේ එන ආවස්තික පිරිවැයවල් උත්තර සමාන වෙනවා. ඒතර උත්තර සමාන වුණොත් එතනත් මේ වෙලදාම් කරලා වැඩක් නැහැ.
අවශ්‍ය පිරිවැය දැන් අපි එක ගානක් කරලා පෙන්නනවා ඔයගලන්ට අන්තිමට මම ඒ ගානේදී මේන උත්තර සමාන වෙනවා. එතකොට එක රටකට බෙදලා යන්නේ නැහැ. උත්තර සමාන වෙනවා. එතකොට ඕන භාණ්ඩයක් ඕන රටක් හැදුවොත් වාසි. ඒ හැර ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ හැර අනිත් හැම අවස්ථාවකම සාපේක්ෂ වාසිය බෙදලා යනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගලන්ට මතකද අපි නිරපේක්ෂ වාසිය බෙදෙන ගණන් කතා කරා. මුලින්ම අපි කතා කරේ ඒවනේ අපි සාපේක්ෂ වාසිය දන්නේ නැති කාලේ අපේ නිරපේක්ෂ වාසිය බෙදුණානේ. යම් ගානක නිරපේක්ෂ වාසිය රටවල් දෙකට බෙදුනොත් අනිවාර්යයෙන්ම සාපේක්ෂ වාසිය හෙව්වොත් හොයන්න ඕනේද ළමයි? හොයන්න ඕනේ නැහැ. නිරපේක්ෂ වාසිය බෙදුනොත් සාපේක්ෂ වාසිය හොයන්න ඕනේ නැහැ. හැබැයි හෙව්වොත් සාපේක්ෂ වාසිය බෙදෙන්නේ නිරපේක්ෂ වාසිය බෙදුන විදිහටම තමයි. උදාහරණයක් අපි හිතමු මම පස්සේ මේක කියලා දෙන්නම්. අපි හිතමු දැන් යම් ගානක ප්‍රංශයට තමයි මෝටර රථවල නිරපේක්ෂ වාසිය ආවේ. ඉතින් සාපේක්ෂ වාසියෙන් ආවස්තික පිරිවැය ගාන බලලා හෙව්වත් ප්‍රංශයටමයි මෝටර රථවල සාපේක්ෂ වාසියත් එන්නේ. තව එකක් තියෙනවා පිරිවැය මත මොකද කියන්නේ? ඊළඟ දවසේ කරමු දැන් කරන්නද? මේක කරන්න නම් ළමයි විනාඩි 20ක් යනවා. අද මාර ප්‍රබෝධමත්සය ක්ලාස් එක. බොහොම ස්තුතියි. විනාඩි 20ක් යනවා. මට දැන් මම ඒක ඇත්තටම නම් විනාඩි 20 ප්‍රශ්නයක් නෑ මම කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟට තියෙනවා අපිට මේ ගණන් ටිකක්. ඒ ගණන් ටික කරන්න පැය භාගයක් විතර යනවා. පිටු අංක 11 සහ 12. ඒතර මගේ හිතේ තිබ්බේ මේක ඉවර කරනවා. ඒ කියන්නේ ඉවර කරාට වැඩක් නැති වෙනවා. මොකද ගණන් ටික කරන්න බැරි වෙනවාද? මට ප්‍රශ්නයක් නෑ ළමයි. මට මේක පොඩි දෙයක් තියෙන සිම්පල් ප්ලෑන් එකක් තියෙන පිරිවැය මත උගන්වන එක. හැබැයි පිරිවැය මත ඉතින් අපි ඉගෙන ගත්ත පළදාව මතට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. පොඩ්ඩක් කල්පනාවෙන් අහන් ඉන්න වෙනවා. මේ එච්චර තමයි ඉතින් තියෙන්නේ. මොකද කියන්නේ ඉක්මනට කියන්නේ? මොකක්ද දැන් කරමුද ඊළඟ දවසේ කරමු. 24යි. ළමයි දෙලවක් අතර මා තනි වෙලා. දැන් කරමු කියන පිරිසක් සහ ඊළඟ දවසේ කරමු කියන පිරිසක් ඉන්නවා. මා කවර උත්තරයක නතර වෙන්නද කියලා මේ හිත ළමයි මුමුණනවා. දැන් වෙන දවසක දැන් කරමු. ළමයි එහෙනම් ඔන්න ඔහේ මොකද කරන්නේ නේද ළමයි? ගානක් දෙන්න තිබ්බ හැබැයි දැන් කරා නම් සම්පූර්ණ එතකොට දැන් කරා නම් සම්පූර්ණ සාපේක්ෂ වාසිය ඉවරත් වෙනවා. ඊට පාස් පේපර්ස් ටික කරලා අනිත් ඒවා පටන් ගන්නත් පුළුවන්. දැන් කරලා හදිස්සියට කරලා නොතේරෙයිද දන්නේ නැහැ. ටියුට් ලැබිච්ච නැති කට්ටියත් ඉන්නවනේ. එහෙනම් ටියුට් ටිකත් එක්ක එහෙනම් ඊළඟ දවසේ කරමු. එතකොට ඊළඟ දවසේ වැඩිපුර වෙලාවක් කරනවා. මොකද ඊළඟ දවසේ මම අභ්‍යන්තර වල අනුපාතයත් කරලා මේකේ තියෙන ඔයගලන්ට ළමයි නිකන් බලන්නකො චුට්ටක්. පිටු අංක 15 ගාණක් තියෙනවා. ওই ගාණ හදන්න මට පැයකමාරක් විතර යනවා. අද ගණන් ටිකක් දාන්නම් ඒ ගණන් ටික හදන්න ටියුට් එක හම්බෙච්ච නැති කට්ටියක් ඉන්න නිසා සාපේක්ෂ වාසි පිරිවැය මත හදන විදිහ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඊතර මට තව කොටසක් තියෙනවා සාපේක්ෂ වාසි පිරිවැය මත හැදෙන විදිහ කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මම අභ්‍යන්තර හෝමාර අනුපාතය කතා කරනවා. ඊට පස්සේ පිටු අංක 15 තියෙන පැයක විතර ගාණක් අපිට හදන්න. ඒ ගාණ හදලා ඉවර වුණාම ඒ කොටස ඉවරයි. ඊට පස්සේ ඒකේ පාස් පේපර්ස් ටික කරනවා. එහෙම තමයි පාඩම යන්නේ. දවස් 6ක් මම කිව්වනේ. ඉතින් 6 ඉන්නම් නිකම්ම මට ඉවර කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. 6ක් හැද්දි ඉවර කරන්න පුළුවන්. අසයින්මන්ට් එක ඔයගොල්ලන් ගෲප් එකට දානවා. කරලා ඉවර වෙලා ෆොටෝ එකක් දාන්න. වෙබ්සයිට් එකේ වැඩ මේ සතිය ඉවර වෙනවා. එතකොට ඔයගොල්ලන්ට එක්සෑම් එක තියෙනවා. සුන්දර කවද්ද? මාර්තු 27ද මන්ද? 27 හරි 26 හරි එක්සෑම් එක තියෙනවා. ඊටාම සූදානමින් ලෑස්ති වෙන්න. හොඳ සූදානමකින් ලෑස්ති වෙලා ඉන්න. මෙතන කවුරු හරි රෑන්ක් එකක් ගත්තොත් මෙතන මේ පේපර් එකට එකක් ගත්තොත් A level පේපර් එකට එකක් ගන්නවා 100% sure. ඒ නිසා මේකට හොඳට මහන්සිලා ලියන්න. ඔබ ලියන්නේ මේ ලංකාවේ ඉතාම තරගකාරී විභාගයක්. මොකද අති දක්ෂයෝ ඉන්න තැනක තමයි ඔබ මේ විභාගෙ ලියන්න යන්නේ. ඒ නිසා හොඳ කල්පනාවෙන් ලියන්න. රාජ්‍ය ආර්ථික ඉවර වෙනකම් පේපරේ හැදෙනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි. සුන්දර බ්‍රහස්පතින්දා දවසේ අපි ආයේ මුණ ගැහෙමු. පාඩමේ මොන අනේ ගොඩක් හොඳට තේරුණා සර්. thank you බුදු සරණයි. හැමෝටම තේරුණා නම් ගොඩක්
හොදයි ළමයි අන්තර්ජාතික වෙළඳාම හොඳට තේරුණ කට්ටියට ගොඩක් හොඳයි මටත් සතුටුයි ඔයගලන්ට එහෙම තේරුණා නම්